නිවන් මඟ විවර කෙරෙන මෙම සද්ධර්ම දේශනා සිදු කරනු ලබන්නේ ගණේ මුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති පූජ්‍ය පාතේගම සුමන රත්න ස්වාමින් වහන්සේ විසිනි. මෙම ධර්ම දේශනා මුදලට විකිණීමට හෝ ලාභ ලැබීම පිණිස සඳහා වන සියලු ආකාරයේ උපුටා ගැනීම නැවත පළ කිරීම සඳහා නොව ධර්ම දානය පිණිසයි. පංචශීලයේ සමාදන් වෙන නමස්කාරය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීල ධර්මය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා සාදුකය මේ විදිහට කියන්න පංචමාරේ ජිතෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතුසච්ඡං පකාසේති මහාවීරං නමාමහං ඒතේන සච්ච වඤ්ඤේන සබ්බේ මාරා පලායන්තු අනාදිමත් කාලයක සිට ලොව පහළ වූ
බුදු පසේ බුදු මහරහතුන් කෙරෙහිද සිල්වත් ගුණවත් උතුමන් කෙරෙහිද වැඩිහිටි ගුරුවර දෙමව්පියාදීන් කෙරෙහිද මාගේ සිතින් කයින් වචනයෙන් සිදු සියලු කර්ම දෝෂවලට මම සමා කර ගනිමි මට සමාවන සේක්වා බන්තේ සංසාර වඩ දුක්ඛතෝ මෝචනත්තාය කම්මට්ටානං යාචාමි ඉමහං බන්තේ අත්තභාවං තුම්හාකං පරිචජාමි මට විදර්ශනා ඥාන මාර්ග ඥානඵල අවබෝධ වෙත්වා පින්වත්නි බුදුරජාණන් වහන්සේ නිරන්තරවම ලෝක සත්වයා තෙදගැන්වීමක් සිද්ධ කරනු ලැබුවා. ඒ මොකද ලෝක සත්වයාට නිතරම කාමභෝගී ජීවිතයක් ගත කරන නිසා ප්‍රමාදය කියන වචනේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අපි පාවිච්චි කරන විදිහට අමතක වෙනවා. ප්‍රමාදය අඩු කරන්නට බුදුරජාණන් වහන්සේ තෙද ගැන්වීම මහා පරිනිර්වාණය දක්වාම සිද්ධ කළ බව මේ ඇත්තෝ දන්නවා. ඒ නිසා අප විසිනුත් අපේ දේශනා හැම එකම තෙද ගැන්වීමට උත්සාහ කරනවා. ශ්‍රාවක පිරිස ඒ තෙද ගැන්වීම පිණිසත් චිත්ත පවිත්‍රතාවය පිණිසත් හිතේ සමාධිය පිණිසත් බුද්ධ ශාසනය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිවීම පිණිසත් තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිවීම පිණිසත් තමයි බුද්ධානුස්සතිය අප විසින්ම සකස් කරපු ওই බුද්ධානුස්සතිය මේ ඇත්තන්ට හැම දේශනාවකදීම සිදු කරනු ලබන්නේ. ඒ බුද්ධානුස්සතිය නිතරම සිහි කිරීමෙන් මතක් කිරීමෙන් අපේ මනස තුල පින්වත්නි තෙද ගැන්වීමක් ඇති වෙනවා. ගිහි පැවිදි අපි කාගෙන්. ඒ තෙද ගැන්වීම ඇති නුනොත් අප අප්‍රමාදී වෙන්නේ නැහැ. අමතක වෙනෝ නැවතත් මේ සංසාරයේ දික් කිරීමට උවමනා කරන දේ කරමින් වාසය කරනෝ මිසක් මේකෙන් මේ ජීවිතේදීම නිදහස් වෙන්න ඕනේ කියන අදහස අමතක වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සෑම දේශනාවකින්ම පෙන්වන්නේ සංසරණය සහ නිස්සරණය කියන කාරණා දෙක.
සංසරණය කියලා කියන්නේ සසර පැවැත්ම. ඒ සසර පැවැත්ම කියලා කියන්නේ පින්වත්නි උත්පත්තිය මරණය ලබා දෙමින් මේ යන ගමන. ඒක ජීවිතයේ කුමක් වුණත් පොදුවේ ඒකට සංසරණය කියන වචනේ පාවිච්චි කරනවා. සංසාරය, සංසරණය, පැවැත්ම. ඊළඟට බුදුහාමුදුරුවෝ ඒකේ නිස්සරණය, නැවැත්ම, නිදහස් වීම සඳහා දේශනාවන් පැවැත්තුවා. ඒ සියලුම දේශනා ඇතුළත් වෙලා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ එක ක්‍රමයක් යටතේ. ඒ ක්‍රමය තමයි මේ ඇත්තන්ට අපි ගිය දේශනාවේදී සිද්ධ කළේ පටිච්ච සමුප්පන්න ක්‍රමය. පටිච්ච සමුප්පාද දේශනා ක්‍රමය. ඒ යටතේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය විස්තර වෙලා දේශනා කරලා තිබෙන්නේ. ඒ පටිච්ච සමුප්පන්න දේශනා ක්‍රමයේ යටතේ බුදුරජාණන් වහන්සේ සංසරණයේ හෙවත් පැවැත්මත් නිස්සරණය හෙවත් නැවැත්මත් කියන මේ දෙකම දේශනා කරලා තියෙනවා. පැවැත්ම සඳහා අපිට සිදුවෙන දේ බුදුරජාණන් වහන්සේ විස්තර කරපු දේශනාව තමයි මේ ඇත්තන්ට දේශනා කළේ පටිච්ච සමුප්පාදය මුල ඉඳලා අගට මෙනෙහි කරනවා කියලා. ඒ පැවැත්ම පිළිබඳ දේශනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ අගේ ඉඳලා මුලට මෙනෙහි කරා කියලා මේ ඇත්තන්ට පෙන්눔 කළේ පැවැත්මට ඕමනා කරන ධර්මයන් නිරෝධ කර දැක්වීම, නිරෝධ කර බැලීම. ඒක අපි විවහාර කරන විදිහේ අගක් හෝ මුලක් ගැන නෙමෙයි එතන සඳහන් කරන්නේ. ඒ පැවැත්මට හේතු වෙන ධර්ම නිරෝධ කර බැලීම තමයි අගේ ඉඳලා මුලට බලනවා කියලා පෙන්වුවේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සොයාගත්ත මාර්ගය තමයි මුල ඉඳලා අගටත් අග ඉඳලා මුලටත් එකවර මෙනෙහි කරනවා කියලා පෙන්වුවේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ මාර්ගය. ඒකට කියනවා මජ්ක්‍ධිමා පටිපදා කියලා. ඒක තමයි උන්වහන්සේ අවබෝධ කළේ. ඒ අවබෝධ කළ මාර්ගය අපි පාවිච්චි කරන්නේ දර්ශන සම්පත්තියක් විදියට. දස්සන සම්පදාය කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. දර්ශන සම්පත්තියක් ඒ අවබෝධ කළ මාර්ගය. ඒක ඊටාම සියුම් එකක්. ඒ දර්ශන සම්පත්තිය කියලා කියන්නේ ලෝකේ සත්‍ය වශයෙන්ම පවතින යථාර්ථය තේරුම් ගන්න තැන, අවබෝධ කරන තැන. එතකොට සාරාංශයක් මේ දේශනාව පිළිබඳ මතක් කළොත් මේ ඇත්තන්ට ඒක දේශනාව ටිකක් අමාරු නිසා මේ ඇත්තන්ට අපි මුලින්ම සඳහන් කළා බුදුරජාණන් වහන්සේම තමන් වහන්සේගේ දේශනාව තුළ අපහසු ධර්ම දෙකක් පිළිබඳ විස්තර කරලා තියෙනවා කියලා. එකක් දුද්දස ඉදන් තානං යදිදං ඉදප්පච්චයතා කියන මේ පටිච්ච සමුප්පන්න ධර්මය. ඒක අමාරුයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඊළඟට දුද්දසං ඉදන් තානං යදිදං සබ්බ සංකාර සමතු සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ. මේ සංස්කාර නිරෝධය හෙවත් තණ්හා නිරෝධය නිවන අපහසුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා.
එතකොට එතින්දී අපි මතක් කළා මේ ඇත්තන්ට ඒක අපහසු වෙන්න කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි පුරුදු කරගනිපු ක්‍රමයේ සසර. අපි ගැටලුවක් දිහා බලන්ට පුරුදු වෙලා ඉන්න ක්‍රමේ නිසා තමයි අපිට ඒක අමාරු වෙලා තියෙන්නේ. එතකොට ඒක පහසු වෙන්න ඕන නම් අපේ පුහුණුවත් අපේ කෙලෙස් වල තියෙන ප්‍රමාණය අඩු කර ගැනීමත් කියන කාරණා දෙකම ඊටාම අත්‍යවශ්‍ය කාරණා දෙකක් ඇටියට මතක තියාගන්න ඕන. නැත්තම් දුකෙන් නිදහස් වෙන්න බෑ. ඊළඟට මේ ඇත්තන්ට මතක් කළා තථාගතයන් වහන්සේ ලෝකේ උපන්නත් නූපන්නත් ජාති වික්ඛවේ ජරා මරණං තථාගතං උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං මේ ජාතිය නිසා ජරා මරණ ප්‍රත්‍ය ඇතිවීම එහෙම නැත්නම් අවිද්‍යාව නිසා මේ විදියට සාංශාරික පැවැත්ම බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් නැතත් සිද්ධ වෙනවා කියලා බුදුහාමුදුරුවෝම දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කරන්නේ මේ වැහි තියෙන ඉදප්පච්චයතාවය මේ පටිච්ච සමුප්පන්න ධර්මය තේරුම් අරගෙන අවබෝධ කරගෙන ලෝකයාට දේශනා කිරීමයි. ඒක තමයි අනුත්තරං ධම්මචක්කුං කියන වචනෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ අනුත්තර වූ ධර්ම චක්‍රය යම් කෙනෙක් වටහා ගන්නවා නම් විරජං වීතමලං අනුත්තරං ධම්මචක්කුං ඒ ප්‍රඥාව නැමැති ඇහැ ලබා ගන්නට පුළුවන් කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඊළඟට පින්වත්නි පටිච්ච සමුප්පාදයක් පටිච්ච සමුප්පන්න ධර්මත් බුදුහාමුදුරෝ දේශනා කරනවායි කියලා සූත්‍රවල පෙන්වනවා. පටිච්ච සමුප්පාදය කියලා බුදුහාමුදුරෝ පෙන්වන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං uppajjati කියන ධර්මතාවය. ඒක ධර්මතාවයක් හැටියටයි පෙන්වන්නේ. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ක්‍රමය සොයාගත්ත පටිච්ච සමුප්පාද ක්‍රමය හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒක අපිට වෙනස් කරන්න බෑ කියලා මම සඳහන් කළා. ඒක විශ්වවිද්‍යාලවලටවත් අපි කාටවත් වෙනස් කරන්න බෑ. ඒක සූත්‍රයේම ඇතුළත් වෙලා තියෙන්නේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ ඒකට. ඊළඟට පටිච්ච සමුප්පාන්න ධර්ම හැටියට ඊට අනුකූලව ගොඩනැගෙන ධර්ම හැටියට උන්වහන්සේ දේශනා කරන්නේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති මරණ කියන මේ ධර්ම 12ක් බුදුහාමුදුරුවෝ ඒවා පටිච්ච සමුප්පන්න ධර්ම. ඊළඟට මේ ඇත්තන්ට දේශනා කළා ඒ පටිච්ච සමුප්පන්න ධර්මයන්ගේ සමவாயෙන් හටගන්නා වූ කේවල ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස කේවල දුක දුක්ඛඳ දුක්ඛස්කන්ධය හැටියට බුදුහාඳුරෝ පෙන්වන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට ඔන්න ඔයි කාරණා මූලික වශයෙන් ওই ටික හොඳට තේරුම් ගන්න ඕන. තේරුම් නොගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න අමාරුයි. මොකද අපිට ලංකාවේ කාලයක් ගත වෙනකොට මගේ මුල් දේශනාවල මම සඳහන් කළා Hindu ධර්මය තමයි වැඩිපුර තදින්ම බලපාලා තියෙන්නේ. Hindu වේදය ඒ ධර්මය තමයි අපිට ගොඩාක් බලපාලා තියෙන්නේ. උගාක් දේවල් පරීක්ෂා කරගෙන ගියොත් අපි කරන දේවල් බුදු දහමේ නමින් උගාක් වේදේ ඇතුළත් වෙලා තියෙන ධර්මය.
අර දර්ශනය කියන එක පටිච්ච සමුප්පාද දර්ශනය කියන එක සමාජය තුල ගොඩ නැගිලා නැහැ. ඒ නිසා මේ දුක අවබෝධ කිරීම සම්බන්ධවත් දුකෙන් නිදහස් වීම සම්බන්ධවත් ගැටලු රාශියක් අපිට තියෙනවා, පණ නැගිලා තියෙනවා. අපි පසුගාමී පිරිසක් බවට පත් වෙලා තියෙනවා. ඒ ධර්මයේ හරි විදියට අපිට නාපු නිසා. ඒ අපි නිවන් අවබෝධ කරගන්න තියෙන නුසුදුසුකම් වලින් ප්‍රධානම නුසුදුසුකමට දැන් අදපත් වෙලා තියෙන එක. ධර්මයේ නිසියාකාරව නොයන ස්වභාවය. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ සංසරණය කියන එක, සංසාරේ පැවැත්ම කියන එක කෙටි කරලා පෙන්නලා තියෙන සූත්‍රවල වැසීමක් තිබෙන, ඇලීමක් තියෙන, රැස්කිරීමක් තියෙන යම් තැනක් වෙනවනම් එතන මහණෙනි සංසරණයයි. වැසීම. වැසීම කියලා කියන්නේ තිරයකින් වැහෙනවා වගේ අඳුරකින් වැහිලා යන ගතිය. ඒ වැසීම තමයි මේ සංසාරේ. කොතනකාරේ. තැන අවශ්‍ය නැහැ. බුදුහාමුදුරුවෝ සංසේපයෙන් කියලා තියෙන විදිය. වැසීමක් යම් තැනක පවතිනවා නම් ඒ වැසීම තියෙන නිසාම අපි ඇලෙනවා. ඒක තමයි තණ්හාව කියලා කියන්නේ. එහෙම නැත්නම් කාම ඡන්ද කියලා කියන්නේ. ඊළඟට ඒ නිසා අපි අபிසංකරණය, රැස්කිරීම කියන එක. කර්ම. එතකොට අන්න බලන්න මේ වචන තුන බුදුහාමුදුර වෙනත් විදියකින් දේශනා කරා. වැසීම අවිද්‍යාව, ඇලීම තණ්හාව, රැස්කිරීම කර්ම. ওই තුන තමයි සංසාරය කියලා කියන්නේ. අවිද්‍යාවයි, තණ්හාවයි, කර්මයි. එතකොට මේ රූපය සම්බන්ධව විස්තර කරනකොටත් ඒවා ඒ විදිහටම බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඊළඟට තත්ත කතමා අවිජ්ජා බුදුහාමුදුරෝ ප්‍රශ්න කරනවා මොකද්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ? උන්වහන්සේට අපි අහුම්කම් දෙන්න ඕන. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං ඉදං උච්චති අවිජ්ජා. අන්න බුදුහාමුදුරෝ දේශනා. මහණෙනි මේ සංසරණය එහෙම නැත්නම් සාංශාරික පැවැත්ම ඇති තැනැත්තා දුක දන්නේ නැහැ. හේතුව දන්නේ නැහැ. නිරෝධ එය දන්නේ නැහැ. නිරෝධ මාර්ගය දන්නේ නැහැ. දැන් එතකොට මුල් දේශනාවෙන් කලේ දුක. දුක්ඛ සමුදය කියන එක. දුක්ඛ නිරෝධය කියන එක, දුක්ඛ නිරෝධ මාර්ගය කියන එක තමයි මුල් දේශනාවෙන් සිද්ධ කළේ. එතකොට දුක කියන එක මේ පටිච්ච සමුප්පන්න ධර්මයක් හැටියට බුදුහාමුදුරෝ පෙන්වුවේ දුක කියලා කියන්නේ මේ පටිච්ච සමුප්පන්න ධර්මයන්ගේ සමவாயෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධයයි උන්වහන්සේ දුක කියලා දේශනා කළේ. ඒක අපිට මේ කෙනෙකුට හරි පුජ්‍යලයකට හරි ඊශ්වරයෙකුට හරි බාර දෙන්න බෑ. අපි දුකේ කියලා ඒ ප්‍රත්‍ය සමவாயෙන් හටගන්නා වූ ස්වභාවය තේරුම් ගන්න ඕන. මේ දුකේ කියලා කියන්නේ අවිජ්ජා ආදී ප්‍රත්‍යයෙන් හටගන්නා වූ දෙයක්. ඒක දුක. ඒ දුක කියන එක පින්වත්නි අපිට පේන්නේ අර අපි වයසට යන ලෙඩ වෙන සම්මත මරණවලටපත් වෙන තත්ත්වයන් පමණයි. නමුත්
දුක්ඛ දුක්ඛතා විපරණාම දුක්ඛතා සංඛාර දුක්ඛතා කියලා මේ දුකම බුදුහාඳුරෝ තා සිවුම් විදියට පෙන්නනවා. අර දුක්ඛ දුක්ඛතා කියන ඒවා පේනවා අපිට. විපරිණාම දුක්ඛතා කියන ඒවාත් පේනවා. අර සංඛාර දුක්ඛතා කියන එක පේන්නේ නැහැ. අන්නේ සංඛාර දුක්ඛතා කියන්නේ මොකද්ද? මේ සිතිවිලි තුල පහළ ගොඩ නැගෙන ස්වභාවය. ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස කියන එක තමයි සංඛාර දුක්ඛ. මේක මේ සිතිවිලි වලයි ගොඩ නැගෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. බාහිරව ගොඩ නැගෙන එකක් නෙමෙයි. ඒ පංච උපාදානස්කන්ධය මේ සිතිවිලි වල ස්වසංතානය තුල ගොඩ නැගෙන දෙයක්. ඒක නිතරම නිරන්තරවම සිද්ධ වෙනවා. ඇස කන නාසය දිව ශරීරය සිත කියන මේ ආයතන අපි අරමුණු එක්ක හැසිරෙන අවස්ථාවේදී මේ හැම මොහොතකම පින්වත්නි මේ සිතිවිලි වල මේ පංච උපාදානස්කන්ධ එහෙම නැත්නම් මේ සංඛාර දුක්ඛතාවය කියන එක ඇති වෙනවා. සංඛාර කියන්නේ කර්මනේ. එතකොට මේ සංසාරයේ පැවැත්මට උවමනා කරන පිළිවෙලකට මේ පංච උපාදානස්කන්ධය මේ චිත්තසංතානය තුල පහළ වෙනවා. ඒක දකින්න එක ටිකක් අමාරුයි. දැන් අපි අර හිසකෙස් පැහුණා, දත් හැලුණා, අපි වයසට ගියා කියන එක ඒ විපරිණාමි තත්වයන්, ඒ වගේම ලෙඩ වෙනවා, මැරෙනවා කියන ඒවා යම් ප්‍රමාණයකින්වත් අපිට ඒවා දැනගන්න, තේරුම් ගන්නට සමාජයට පුළුවන් වුණත් අර සංඛාර දුක්ඛතා කියන එක ගැන අවබෝධයක් වැටහීමක් නැහැ. ඒක තමයි ඇත්ත වශයෙන්ම සංසරණය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. සංසාර දැන් අර වයසට යන එක ඒක ඉතින් මේ ඇති වුණු දේ ඒ විපරිණාමයන්ටපත් වෙනවා. ඒක තුල ඇති කරගන්නා ආකල්ප ඊළඟට අරමුණ කෙරෙහි ඇති කරගන්න ආකල්පත් එක්ක ඇති වෙන ගොඩ නැගෙන සිතිවිලි පරම්පරාවක් තමයි බුදුහාඳුරෝ මෙතන පංච උපාදානස්කන්ධ දුක එහෙම නැත්නම් සංඛාර දුක හැටියට උන්වහන්සේ දේශනා කරා. එතකොට දුක්ඛේ අඥානං කියලා කියන්නේ මේ දුක හැදෙන විදිය දන්නේ නැහැ. ඉතින් යම් කිසි කෙනෙක් මේ දුක හැදෙන විදිය දන්නවනම් තේරුම් අරගෙන වාසය කරනවනම් අන්න ඒ අනුව බලනවනම් එතන බුදුහාඳුරෝ පෙන්නනවා එයා යෝනිසෝ මනසිකාරෙන් යුක්ත කෙනෙක්. ඒ කියන්නේ නුවණින් මෙනෙහි කරන කෙනෙක්, නුවණින් බලන කෙනෙක් කියලා බුදුහාඳුරෝ දේශනා කළා. එතකොට යෝනිසෝ මනසිකාරය කියන එකේ දෙන්නේ එතෙන්ට. තවත් යෙදෙන තැන් තියෙනවා මූලික වශයෙන් මේ දුක ගොඩ නැගෙන ආකාරය බලමින් වාසය කිරීම තමයි එතන යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඊළඟට පින්වත්නි දුක්ඛ නිරෝධ. එතකොට දුක්ඛ නිරෝධ කියලා බුදුහාඳුරෝ පෙන්වන්නේ අර අග ඉඳලා මුලට බැලීමනේ. ඒ අග ඉඳලා මුලට බැලීමේ කියලා කිව්වේ ප්‍රත්‍ය නිරෝධයටයි. අගකට නෙවෙයි ප්‍රත්‍ය නිරෝධ. අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධ. සංඛාර නිරෝධෝ. අවිද්‍යාව නැති කල්හි සංඛාරයෝ නොවෙත්. අවිද්‍යාව නූපන් කල්හි සංඛාරය නූපදිත් කියන මේ ප්‍රත්‍ය නිරෝධ කර බැලීම තමයි එතන අගේ ඉඳලා මුලට බලනවා කියලා කියන්නේ. එහෙනම් දුක්ඛ නිරෝධ කියලා කියන්නේ ඒක ප්‍රත්‍ය නිරෝධ කිරීම. එහෙනම් ඇත්ත වශයෙන්ම ප්‍රත්‍ය කියලා පහළ වෙන්නේ අරමුණත් එක්ක ඇති වෙන තත්වයක් ඒක. සිතිවිලි එක්ක තියෙන දෙයක්. එතකොට සිතිවිලි එක්ක තියෙන දෙයක් නම් ඒක ටිකක් අපහසුයි. ඒ නිසා තමයි මේ ඉදප්පච්චයතාව අමාරුයි කියලා කිව්වේ. එතකොට මේ අරමුණු වේගයත් එක්ක ඒක තේරුම් ගන්නට කෙනෙකුට හැකියාවක් තියෙන්න ඕන.
ඒ නිසා තමයි මේ ඇත්තන්ට අරව කොටස් කර 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 පහුගිය දේශනාවලදී දේශනා කළේ සංඥා රස සංඥා රස තෘෂ්ණා ආදී වශයෙන් මේ ඇත්තන්ට පෙන්වුවේ අර සිතිවිලි ගොනු වෙන ආකාරය. එතකොට අභිධර්මයේ පෙන්නනවා පින්වත්නි අර ජවන් සිතිවිලි තෙක් චිත්ත වීති ගොඩ නැගෙන විදිය. ඒ පැත්තෙන් තේරුම් ගත්තත් ඒකේ වරදක් නැහැ. ඒක පෙන්නලා තියෙනවා. ඒ චිත්ත වීති තත්වයකටපත් නොවි කොහොමද මේවා අර ජවන් සිත් ගොඩ නැගෙන්නට ඉඩ නොදී කොහොමද අපි මේ චිත්ත සිතිවිලි පරම්පරාව පාලනය කරගන්නේ? ඒ කියන්නේ උපචය නැහැදෙන විදියට. එතන උපචය කියලා පෙන්වුවේ අර පංච උපාදානස්කන්ධය. උපචය සන්තතිය කියන වචන දෙකක් එකතර පාවිච්චි කරලා තියෙනවා. මේ පංච උපාදානස්කන්ධය අතරක් නැතුව උපදෙමින් මේ සංසරණය වෙන ආකාරය. අතරක් නැතුව දිගටම. එතකොට යම් කෙනෙක් සම්මත මරණයට පත් වුණා කියලා එතනත් අතරක් ඇති වෙන්නේ නැහැ. මේ කැදැල්ල අත්හැරියා කිව්වා කියලා මේ සංසරණේ වෙනසක් වෙන්නේ නැහැ. සංසරණේ කියලා කියන්නේ මේ සිතිවිලි වල තියෙන එක. නිස්සරණයත් ඒක තුලම තියෙන එකක්. මේ භෞතික ශරීරයක් ඒකට දිහා බලලා ඒක දැන් ඔන්න වෙනස් වුණා නැවතුණා එහෙම බලන්න බෑ. එතන අර ප්‍රතිසන්දිය ආදී වශයෙන් කර්ම විඥාණය ඊළඟට ප්‍රවෘත්ති විඥාණය භවංග සිතක් හැටියට මොන විදියෙන් විස්තර කරත් මේ චිත්ත පරම්පරාව නොසැඳී සිඳෙන්නේ නැතුව මහා ගංගාවක් වගේ. හැබැයි බිඳෙමින් උපදෙමින් ඉත්තභාවඤ්ඤතා භාවයේ කියන ධර්මතාවයේ උඩ පැවැත්ම තුලම නැති වෙමින් ගලාගෙන යනා වූ චිත්ත ප්‍රවාහය, චිත්ත ගංගාව, සිතිවිලි ගංගාව. ඒක තමයි සංසරණය කියලා බුදුහාඳුරෝ පෙන්නන්නේ. එතකොට ඒක නිරෝධය කරන්නේ කොහොමද? මේ සිතිවිලි තේරුම් අරගෙන අරමුණත් එක්ක අපි ඒක පාලනය කරන්නේ කොහොමද? අන්නේ පාලනය කරන්න හැකියාව ලැබෙන ප්‍රමාණය අනුව අපිට පින්වත්නි පුළුවන්කම ලැබෙනවා අර මුල ඉඳලා අග ඉඳලා මුලට බලනවා කියන ප්‍රත්‍ය නිරෝධ කරලා බලන්න. දැන් අන්ධකාරයේ ඉන්න කෙනෙක් ඒකේ ඇතුලේ තියෙන මොනවා හරි බලා ගන්නට උවමනා නම් අපි ඒක ආලෝකමත් කරනවා. කොයි ජනේලයක් කරන දොරක් අයින එහෙම නැත්නම් පහනක් පත්තු කරනවා. ඒකේ ඇතුලේ තියෙන ඒවා බලා ගන්නට. එතකොට බුදුහාඳුර මේ අවිද්‍යාව කියලා කියන්නේ ඒ වගේ ලොකු අන්ධකාරයක්. ඒ අන්ධකාරයේ තියෙන දේවල් බලා ගන්න ඕන නම් විදර්ශනා ප්‍රඥාව නැමැති ආලෝකය දල්වන්න ඕන. ඒ නිසා තමයි අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වඩන ධර්ම හැටියට අවබෝධ කරන ධර්ම හැටියට පෙන්වන අතර ඒකෙත් දෙපැත්තක් බුදුහාඳුරෝ පෙන්නනෝ. දැන් උදාහරණයක් වශයෙන් පෙන්වුවොත් සති සම්බොජ්ජංගෝ කෝ මොග්ගල්ලාන මේ සතිය කියන එක. ඒක බොද්ධංග ධර්මයක් හැටියට. සතිය කියන එක ක්‍රියාව තුල සිහිය පීඨවන්න පුළුවන්. ඊළඟට සිදුවෙන දේ දැකීම සඳහා සිහිය පීඨවන්න පුළුවන්. එතකොට සිහිය දෙකක්. ක්‍රියාව තුල සිහිය පීඨව ගන්න එකට අපි කෝ සමත ක්‍රමය.
දීගං වා අස්සසන්තෝ අස්සසාමීති සික්කති. ඒ ක්‍රියාව කෙරෙහි හිත පිහිටවන්නේ. ඒතර සිහියයි. හැබැයි දැකීම සඳහා සිහිය පිහිටවීම කියන එක ඒ සත්බොජ්ජංග වැඩෙනකොට ඒක විදර්ශනා ඥානය හැටියට එහාට යනවා. එතකොට පේනවා බුදුරජාණන් වහන්සේ මේ දුක හට ගන්න ආකාරය ප්‍රත්‍ය පහළ වෙන විදිය. එහෙනම් අපි අඳුරක ඉන්නවා කියන අවබෝධය. ආලෝකයක් දැල්වන්න ඕන. ඒ යන්තම් අරුණාලෝකයක් වගේ තමයි යෝනිසෝ මනසිකාරය. ලොකු ආලෝකයක් නෙමෙයි ඒක. නිකන් යන්තමට නිකන් සහන් එලියක් වගේ එකක් යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ මේක මෙන්න මෙහෙමයි සිදුවෙන්නේ කියන යම් අවබෝධයක් ඇතුව මෙනෙහි කිරීම. එතකොට එතන යොදන සතිය අර සමතේදී යොදන සතිය වගේ නෙමෙයි. සමතේදී සතියේ දෙවි ක්‍රියාව කෙරෙහි හිත පිහිටවීම. මෙතන සතිය පිහිටවන්නේ දැකීම සඳහායි ඒ සිහිය පිහිටවන්නේ. මේ දෙක සම්පූර්ණ වෙනස්. එතකොට මේ පටිච්ච සමුප්පන්න ධර්මයන්ගෙන් ගොඩනැගෙන මේ දුක්ඛස්කන්ධය ගොඩනැගෙන ආකාරය මේ ඉන්ද්‍රිය සංජානනයත් එක්ක යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව යම් කිසි කෙනෙක් බලනවනම් අන්නේ බලන එක්කෙනා තුල පින්වත්නි සතියක් තියෙනවා යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. ඊළඟට ඒ ඇත්තා තුල ධම්ම විචය සම්බොජ්ජංග වියන්නයි චයන්නයි යයන්න විචය කියන එකයි. විජය නෙවෙයි. විචය කියන්නේ විමසා සිටීම, විචාරය, විමර්ශක නුවණ කියන එකයි. ධම්ම විචය කියන එකත් එතන තියෙනවා. ධම්ම විචය කියලා කියන්නේ මේ සිදුවෙන්නේ මෙසේය කියන විමසා සිටීම. එතකොට සිහිය ක්‍රියාවට නෙමෙයි පිහිටවලා තියෙන්නේ දැකීම සඳහා. ධම්ම විචය දැකීම සඳහා මේ විදිහටයි මේ ධර්මය ගොඩ නැගෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ යථා භූතං ඥාන දස්සනං භූත කියලා කිව්වේ හටගන්න. ඒ හටගන්න කොහොම හටගන්නද? ප්‍රත්‍යයෙන් හටගන්නා උදේටයි භූත කියලා කිව්වේ. ඒක වරද්දන්න එපා. හරියට මේ විදිහටම කියන්න ඕන. ප්‍රත්‍යයෙන් හටගන්නා දෙයටයි භූත කියලා කිව්වේ. අන්න බුදුහාඳුරෝ භූත කියන වචනේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ ධර්මයේදී. එතකොට ප්‍රත්‍යයෙන් හටගන්නා දේ භූත. මොකද්ද භූත? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා. පංච උපාදානස්කන්ධයටයි භූත කියන වචනේ පාවිච්චි කරන්නේ. භූත හටගනමින් ඉදිරියට සන්තතියක් ලෙස පවත්න්නා වූ භූත. ඒක ප්‍රත්‍යයෙන් හටගත් එකක්. එතකොට භූතාවා සම්මවේසීවා කියලා කිව්වම භූත කියන වචනේ එතන පාවිච්චි කළා වෙන අර්ථයකින් හටගත්. ඒ කියන්නේ හටගත් කියන එක විතරක් නෙමෙයි. එතන ඒක අවසන් කරලා තියෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ ගැන සම්භවේසී කියන වචන අතර පාවිච්චි කළා මේ සංසරණය දිගට සිද්ධ වෙන්නා වූ తත්වය. විඥානාහාර කියන එක මේ විඥාණය ප්‍රත්‍ය කරගෙන ඊළඟ විඥාණය අතරක් නැතුව පවතිනා වූ සම්තතියක් බුදුහාඳුරු පෙන්නනවා. මේ චිත්ත පරම්පරාව තුල සිද්ධ වෙන්නා වූ දෙයක්. ඇහැට පේන එකක් නෙවෙයි. එතකොට බලන්න සතිය දැන් හරි විදියට සතිය යම් කිසි කෙනෙකුට එනකොට
ඉමස්මින් සති ඉදං හෝති මෙය ඇතිවීමෙන් මෙය ඇතිවේ කියන අර මේ පංච උපාදානස්කන්ධය ගොඩනැගීම සම්බන්ධව බුදුහාඳුරෝ ප්‍රත්‍ය සිද්ධාන්තයක් විස්තර කරනවා නම් ඊළඟට අවබෝධ වෙන්නා වූ ධර්මයේ පිළිබඳ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මත් ගොඩනැගෙන්නේ වෙන වෙනම නෙමෙයි මේ පිළිවෙලටමයි මේ පටිච්ච සමුප්පන්න ක්‍රමයටමයි යම් කිසි කෙනෙකුට සතිය ඇති වෙනවා නම් ඒ තැනත්තා තුළ ධර්ම විජයත් ඇති වෙනවා ඒ තැනත්තා තුළ වීරියක් හට ගන්නවා ඒ තැනත්තා තුළ ප්‍රීතියක් හට ගන්නවා ඒ තැනත්තා තුළ පස්සද්ධියක් හට ගන්නවා ඒ තැනත්තා තුළ සමාධියක් හට ගන්නවා ඒ තැනත්තා තුළ උපේක්ඛාවත් හට ගන්නවා බොජ්ජංග ධර්ම හතම පහළ වෙනවා ඒ එකක් පහළ වෙලා විතරක් මට සතිය විතරක් තියෙනවා කියලා කියන්න බෑ මට සතිය විතරක් තියෙනවා කියලා කිව්වොත් අර බුදුහාඳුරෝ පෙන්නන පිළිවෙලට මේ ධර්ම தත්ත්වය අවබෝධ උනායි කියන එක කියන්න බෑ. ඒක සතිපට්ඨානෙ උනත් එහෙමයි. සතර සම්‍යක් ප්‍රධාන තුල උනත් එහෙමයි. ඉද්ධිපාද තුල උනත් එහෙමයි. ඊළඟට පංච ඉන්ද්‍රිය සම්බන්ධවත් එහෙමයි. පංච බල සම්බන්ධව එහෙමයි. ඊළඟට සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම වැඩෙන්නේ ඒ පිළිවෙලක. එකක් මේ ජීවිතේ වැඩිලා ඊළඟ ජීවිතේවත් එහෙම නැත්නම් මේ අවුරුද්ද එකක් ඇති වෙලා ඊළඟ අවුරුද්දේ ඇතිවීමක් නෙවෙයි. අර මේ ලෝකය හටගන්නා වූ යම් ස්වභාවයක් තියෙනවා නම් නිරෝධ වෙන්නේ ඒ ආකාරයට. ලෝකය හටගන්නේ මොන විදියෙද? ඉමස්මින් සති ඉදං හෝති මේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන මේ කියන සියල්ලම චලනය වෙනවා. මේ සියල්ලම ක්‍රියාව තුල සිද්ධ වෙනවා. වෙන වෙනම නෙමෙයි. ඉස්පහුව ඇතුව නෙමෙයි. ඒක බුදුහාමුදුරෝ ලෝකයාට අවබෝධ කරගන්න විභජ්‍ය ක්‍රමයක් හැටියට විග්‍රහ කළා විනා ධර්මතාවයක් හැටියට ගත්තාම මේ භූත කියන පටිච්ච සමුප්පන්න ධර්ම සමவாயෙන් හටගන්නා වූ මේ පංච උපාදානස්කන්ධ කියන භූත කියන தත්ත්වයේ ඇතිවීමට අරමුණත් එක්ක අර 12ම ඊටාම වේගින් සිද්ධ වෙනවා. ඒකට අඳුරක වාසය කරන ගතිය, කර්ම රැස් කරන ගතිය මේ දිගට මේ සියල්ලක්ම චක්‍රාකාරයෙන් චක්‍රයක් වාගේ සිද්ධ වෙනවා. එතකොට නිරෝධ වෙනවා කියලා කියන එක ගත්තාම දැන් අපි මේ ප්‍රත්‍ය නිරෝධ කරනවා කියලා එහෙම කිව්වට ප්‍රත්‍ය නිරෝධ වෙනව නෙමෙයි. අර ධර්ම වැඩෙන කොටයි ප්‍රත්‍ය නිරෝධ වෙන්නේ. මොන ධර්මද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒ නිසා බුදුහාමුදුරෝ ඒවා වැඩෙන්න ඕන ධර්ම හැටියට දේශනා කළේ ඒ නිසායි. ඒ නිසා යම් කිසි කෙනෙකුට සතිය වැඩෙන්න ඕන, ධම්මවිජය වැඩෙන්න ඕන. හැබැයි හරි තැනින් සතිය වැඩෙන්න ඕන. දැන් සම්පූර්ණම බුදුරජාණන් වහන්සේගේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම යෙදිලා තියෙන්නේ එක්තරා ක්‍රමයකට අනුව. දැන් ඒක තුල බලන්ට ওই පටිච්චසමුප්පාද කියන ධර්මයක් නැහැනේ. නමුත් මුළු 37ම මේ ධර්ම වැඩෙන්නේ පටිච්ච සමුප්පන්න ක්‍රමයකට. නිකන් නෙවෙයි. ඒක තමයි ඒක ක්‍රමය. ඒකේ තියෙන. ඒක මම ඉස්සරහයි තව පැහැදිලි කරලා පෙන්නන්නම් වෙන වෙනම අරගෙන කරුණු. එතකොට මේ ධර්ම වැඩිවීමෙන් මොකද වෙන්නේ? සම්පූර්ණම අර ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ කියන එක සිද්ධ වීම. මාර්ගඵල අවබෝධය ලැබනවා කියලා කියන්නේ ඒකට. එතකොට පේනවා ඊළඟට බලන්න තව එකක් උදාහරණයක් වශයෙන් පංච ඉන්ද්‍රිය සද්ධා ඉන්ද්‍රිය සතීන්ද්‍රිය වීර්ය ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය
පඤ්ඤා ඉන්ද්‍රිය පහ. එතකොට මේ ඉන්ද්‍රිය කියලා කියන වචනේ බලන්න එතන මොකද ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රිය පංච බල කියලා ලං කරා. ඒක වෙනම පෙන්නන්න ඕන දෙයක්. දැන් අපිටත් තියෙන චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනෝ ඉන්ද්‍රිය, ওই විදිහට ඉන්ද්‍රිය මේ බාහිර ඉන්ද්‍රිය තියෙනවා අපිට. දැන් ඒ ඉන්ද්‍රියෙත් බලයක් තියෙනවා. චක්කු ඉන්ද්‍රියේ තියෙන බලය මොකද්ද? රූප දැකීමේ බලය. සෝත ඉන්ද්‍රිය. එතකොට සද්ධා ඉන්ද්‍රිය, සද්ධා බල. සති ඉන්ද්‍රිය, සති බල. වීර්ය ඉන්ද්‍රිය, වීර්ය බල. සමාධි ඉන්ද්‍රිය, සමාධි බල. පඤ්ඤා ඉන්ද්‍රිය, පඤ්ඤා බල. එතකොට ඉන්ද්‍රියක් ගොඩ නැගෙනකොට ඊළඟට ඒ ඉන්ද්‍රියට මොකක්ද දෙන්නේ? බල කියන එක. දැන් චක්කු ඉන්ද්‍රියෙන් දැකීමේ බලය තියෙනවා. වගේ සද්ධා ඉන්ද්‍රියේ එතන තියෙනවා. ඒ සද්ධා ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? පැහැදීම කියන එක. ඒක එහාට යනකොට අවිච්ඡ ප්‍රසාද කියනවා. නමුත් අවිච්ඡ ප්‍රසාද වලට ඉස්සෙල්ලා මැද තියෙන එකක් ආකාරවතී. ආකාරවතී කියන්නේ මොකද්ද? මේ විදියයි. මොකද්ද? මේ විදියයි. මේ දුක හටගන්නේ මේ විදියෙන්ය කියන ශ්‍රද්ධාව, පැහැදීම. දැන් ධර්මයේ තියෙනවා සද්ධානුසාරී ධම්මානුසාරී කියලා දෙන්නෙක් ගැන ධර්මයේ පෙන්නනවා. සද්ධානුසාරී කියලා කියන්නේ විශ්වාසය. දැන් සාරිපුත්ත හොඳට අහගෙන ඉන්න මේ හැම එකක්ම අවශ්‍යයි. සාරිපුත්ත මහා අමුද්‍රෝ පෙන්නවා යම්කිසි කෙනෙක් පටිච්ච සමුප්පාදය දකිනවනම් ඔහු ධර්මය දකි. ධර්මය දකිනවනම් බුදුන් දකි. අන සාරිපුත්ත මහා අමුද්‍රෝ කියන්නේ ඒ විදිහට. සාරිපුත්ත මහා අමුද්‍රෝ කියන්නේ ලේසි කෙනෙක් නෙවෙයි. මේ බුද්ධ ශාසනය බුදුහාමුදුරුවන්ගේ දෝතට අරගෙන හිටි උත්තමයන් වහන්සේ. මේ මහ පොළොව වගේ ප්‍රඥාවක් ඇති. යම් කෙනෙක් පටිච්ච සමුප්පාදය දකිනවනම් ඒක බලන්න එතන මේ මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ නැහැටි. ධර්මයේ දකිනවා නම් බුදුන් දකිනවා. ඒක මුල් දේශනාවේ මම කළා. ඒක වැඩි විස්තරයක් කරන්නේ නැහැ. එතකොට මේ පටිච්ච සමුප්පාදය යම් කිසි කෙනෙක් දකිනකොට ධර්මය දකිනවා. මොකද්ද ධර්මය? මොකද්ද ධර්මය? මොකද්ද ධර්මය? පටිච්ච සමුප්පන්න වූ ධර්මය. මොකද්ද පටිච්ච සමුප්පන්න වූ ධර්මය? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පන්න ධර්මය. යම් කිසි පටිච්ච සමුප්පාදය දකිනවා නම් පටිච්ච සමුප්පාදය කියලා කිව්වේ මේකෙන් මෙය ගොඩ නැගේ කියන මේ පටිච්ච සමුප්පාදය. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති කියන ක්‍රමය. ඒක කවුරුවක් කරන එකක් නෙවෙයි. ඒක සිද්ධ වෙනවා. මේකත්. එතකොට පටිච්ච සමුප්පන්න ධර්මත් පටිච්ච සමුප්පාදයට වෙන් කරන්න පුළුවන්ද? ඇයි වෙන් කරන්න බැරි? අර පෙන්නලා තියෙන විදිහෙම වෙන් කරන්න බෑ. අවිජ්ජා පච්චය සංඛාර. පච්චය කියන වචනයක් දැන් අන්න පච්චය කියලා දැම්මේ මොකද්ද? පටිච්ච සමුප්පන්නතාවය පෙන්වන්න. මේක පටිච්ච සමුප්පන්නයි. මේ නිසා මෙය හට ගන්නවා කියන්නේ. අර સિદ્ધාන්තය ඒක තුලම තියෙනවා. එහෙනම් පටිච්ච සමුප්පන්න ධර්ම තුල පටිච්ච සමුප්පාදය තියෙනවා. ඒ පටිච්ච සමුප්පන්න ධර්ම එතකොට පටිච්ච සමුප්පාදේ යම් කිසි කෙනෙක් දකිනවා නම් ධර්මය දකින්න බුදුන් දකි. බුදුන් දකිනවා කියලා කිව්වේ මොකක්ද එතන?
චතුරාර්ය සත්‍ය අවබෝධයයි. රූපකායෙන් බුදුහාමුදුරු කෙනෙක් දැකීමක් ගැන නෙමෙයි. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. එතන කෙටි කරලා පෙන්නවා ඒ වක්කලි සූත්‍රයේදී. සාරිපුත්ත හාමුදුරු ඒක ඩිංගක් දික් කරලා පෙන්නවා පටිච්චසමුප්පාදයේ දකින්න නම් ධර්මයේ දකින්න බුදුන් දකින්න. වක්කලි සූත්‍රය අපේ බුදුහාමුදුරු අර අතනින් පෙන්නවා. අර පළවෙනි ධර්ම දේශනාව වගේ. එතකොට ධර්මයේ දකී කිවි චතුරාර්ය සත්‍ය. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධය නේද මෙතන තත්ත කතමා අවිජ්ජා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං කියලා මේ කියන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධය. එතකොට මේ දුක්ඛ සත්‍යයේ ගොඩ නැගෙන විදිය දුක මේක ඇත්තක්ක මේ දුක ගොඩ නැගෙන ක්‍රමය ඇත්තක්ක මේක කාටවත් දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා කිසි කෙනෙකුට මේක වෙනස් කරන්න බෑ. මේ දුක යෙදෙන ක්‍රමය මේක තමයි. දුක්ඛං අරිය සත්‍යං ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං. මේ දුක වෙදෙන විදියයි. අන්න දැන් යෝනිසෝ මනසිකාරය. මේ පටිච්ච සමුප්පන්න ක්‍රමය උඩ තමයි මේ දුක හැදෙන්නේ. සූත්‍ර බොහොම ලස්සන සූත්‍ර තියෙනවා 25ක් විතර. ඒ බුදුහාමුදුරු දුක හැදෙන විදිය ඒ විදිහට පෙන්නලා. මේ අනුව තමයි හැදෙන්නේ. එතකොට අන්නේ හැදිච්ච දුක්ඛස්කන්ධය ඒක තමයි ධර්මයේ. ඒ ධර්මයේ යම් කිසි කෙනෙක් දකිනවා නම් එයාට මොකද්ද පුළුවන්කම ලැබෙන්නේ? මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. අවබෝධ කළා කියලා කියන්නේ බුදුහාමුදුරුව දුටුවා. බුදුහාමුදුරුව දැක්කා කියන එකයි. ඒක ඉතින් තා එහාට විස්තර කරන්න ඕන එකක් බුදුහාමුදුරුව දකිනවා කියන එක මේ ධර්මයේ දැකීමෙන්. එතකොට අපිට අර මූලික දේ ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගත්තේ නැතුනොත් එහාට ගමන් කරන්න බෑ පින්වත්නි. ඊළඟට දුක්ඛ නිරෝධය කියන එක. එතකොට ධර්මයේ දකිනවා කියන එකේ මේ ක්‍රියා සියල්ලක්ම මූලික දේ මේ සංසරණය නිස්සරණය කියලා කොටස් දෙක වුණාට මේක හතර ආකාරකින් විස්තර කර බුදුහාඳුරු. දුකයි, හට ගැනීමයි, නිරෝධයයි, නිරෝධ මාර්ගයයි කියන ඒ නිසා තමයි අර බෝධි වර්ගයේ කුද්දනිකායේ බෝධි වර්ගයේ බුදුහාඳුරන සූත්‍ර තුනක් එකම නිදාන යටතේ විස්තර කළේ. මේ අය නිකන් ඉන්න වෙලාවට ඒක කියවලා බලන්න. අතස්ස කංකා වපයන්ති සබ්බා තතු පජානාති සහේතු ධම්මා. සහේතු ධම්මා හේතුවක් ඇතුව හට ගන්නා වූ ධර්මතාවයක් ගැන බුදුහාමුදුරුවෝ මෙතන පෙන්නනවා. ඊළඟට අර නිරෝධ මාර්ගය කියන මේ හතරාකාරයම ලබන අවබෝධය තමයි පින්වත්නි ධර්මයේ දකින්නවා කියලා කියන්නේ. එතකොට ඒකේ ඒ ධර්මයේ දකින්නේ ටිකෙන් ටික එක සැරේටම දකින්නව නෙමෙයි. අපිට මුල් අවස්ථාව තමයි යෝනිසෝ මනසිකාර. නුවණින් මේක විමසා සිටිනවා. ඊළඟට ඒ යෝනිසෝ මනසිකාරයට අනුව පින්වත්නි අපිට එනවා සද්දා ඉන්ද්‍රියක් කියන එකක් වැඩෙන්න පටන් ගන්නවා. එහෙම ඉන්ද්‍රියක් අපිට මෙච්චර කල් තිබුණේ නැහැ. දැන් ඉන්ද්‍රියක් අපිට තිබුණේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය. දැන් අලුතෙන් ඉන්ද්‍රියක් එනවා. මොකද්ද? සද්දා ඉන්ද්‍රිය. මොකද්ද මේ සද්දා ඉන්ද්‍රියට පදනම? මේ ධර්මතාවය උඩ මේ දුක්ඛස්කන්ධය හටගනී කියන විශ්වාසය. ඒ විශ්වාසය නැති වුණොත් සද්දා ඉන්ද්‍රියක් කියන එකක් ඇත්තේ නැත. අන්න එතන ගැඹුරු. එහෙම එකක් ඇත්තේ නැහැ. සද්දා ඉන්ද්‍රියක් කියන එකක් ගොඩ නැගෙන්නේ හරි විදියට මේ ධර්මපරියාය ගොඩ නැගෙන ආකාරය පිළිබඳ ඇති වෙන්නා වූ විශ්වාසය. එතකොට පුජ්‍යලයේ කෙරේ විශ්වාසයක්ද මේ?
පුජ්‍යලයක් කෙරෙහි ඇති වෙන්නා වූ විශ්වාසයක් නෙමෙයි. එහෙනම් සද්ධානුසාරී කියන වචනේ හොඳට තේරුම් ගන්න. දැන් අපි ශ්‍රද්ධාව කියන එක මුලින් පෙට්ටුවේ කොහොමද? අර සැකයක් පිළිබඳ බුද්ධ ආදී අටතන්හි සැකයක් පිළිබඳ පෙන්වුවා. දැන් මෙතන පෙන්වන්නේ මොකද්ද? මේ භූත කියන එහෙම නැත්නම් මේ පටිච්ච සමුප්පන්නව ගොඩනැගෙන්නා වූ දුක්ඛස්කන්ධය පිළිබඳ ඇති වෙන පැහැදිලි අවබෝධය. ඒක තමයි සද්ධාව. අන සද්ධා ඉන්ද්‍රිය. ඊළඟට සති ඉන්ද්‍රියත් එතන යෙදෙනවා. එතන සතිය කියලා කිව්වේ මොකද්ද? ක්‍රියාව කෙරෙහි හිත පිහිටවනව නෙවෙයි. මේ සිදුවෙන ධර්මතාවය දැකීමට උවමනා කරන විදිහේ සිහියක්. එතකොට සිහිය දෙකක් කියලා කිව්වා. ක්‍රියාව කෙරෙහි හිත පිහිටවන සිහිය සමතයයි, සිදුවෙන සිදුවීම දැක ගැනීමට උපකාර වන සිහිය විදර්ශනා පාදක සිහියක්. එතකොට සතිය කියන එක ආකාර දෙකකින් යෙදෙනවා. ඒක තේරුම් ගන්න ඕන. දැන් මේ ඇත්තන්ට ආනාපාන සති භාවනාව මම උගන්වනකොට ඒක ඒ වචනේ පෙන්වෙන තුනට අර සමත කොටසයි විදර්ශනා කොටසයි වෙනම පෙන්වනකොට ඒකේ සතිය යෙදෙන ආකාරය තේරුම් ගන්න ඕන. ඒ විදිහට මේකෙත් එහෙමයි. ඊළඟට වීරිය. වීරිය ඉන්ද්‍රිය. ඇයි වීරිය ඉන්ද්‍රිය? දැන් සද්ධා ඉන්ද්‍රියක් ඇති වෙච්ච කෙනෙකුට සති ඉන්ද්‍රියක් තිබෙනවා. සති ඉන්ද්‍රියක් තිබෙන කෙනෙකුට වීරිය ඉන්ද්‍රියකුත් තියෙනවා. ඇයි වීරිය ඉන්ද්‍රියක් තියෙන්නේ? දැන් මේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන වචනයක් අනුව බලනකොට මරුවා විසින් ඇති කරන ලද මේක මේ උයනක් වගේ එකක්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මාර පායාසයක්. මරුවගේ කිරිබතක්. එහෙම නැත්නම් මරු වැලක්. කියලානේ බුදුහාඳුරෝ ධර්මයේදී පෙන්නලා තියෙන්නේ. එතකොට එතන ඉන්න අපිට මේ ඉන්ද්‍රියෝ ඒවට ආසත්ත වෙනවා. ඒවයි ඇලෙනවා. ඒවයි වැහෙනවා, ඒවයි ඇලෙනවා. ඒව නිසා යම් යම් දේවල් රැස් කරනවා. ඒක නතර වෙන්නේ නැහැ. ඒක දිගටම සිද්ධ වෙන දෙයක්. එතකොට වීරියක් වුමනා කරනවා. ඉතින් නිකන් වීරිය ගත්තට වැඩක් නැහැ. වැරදි විදියට. අර බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ වැලි මිරිකලා තෙල් ගන්න බෑ. එළදෙනාගේ අනෙන් කිරි දවලා කිරි ගන්න බෑ. ඒක වැරදි වීරියක්. දැන් මේ හරි විදියට වීරිය එනවා. ශ්‍රද්ධාව හරි තැනින් පහළ වුණා. සිහිය හරි තැනට තියෙනවා. ඊළඟ වීරිය මොකද්ද? හරි තැන. මොකද්ද හරි තැන? දැන් මේ ප්‍රත්‍ය නිරෝධ කිරීමේ ක්‍රියාව. ඒකට වීරියක් ඕන. පිනෙන් විතරක් බෑ. අන්න ඒකයි කිව්වේ ප්‍රාර්ථනාවෙන් විතරක් නිවන් දකින්න බෑ කියලා. දැන් ඔතෙන්ට ඇවිල්ලා ප්‍රාර්ථනා කරනවා අනේ මෙහෙම වෙන්න එපා කියලා. වෙයිද? අනේ ඇලෙන්න එපා. අනේ අවිද්‍යාව ඇති වෙන්න එපා. අනේ සංකාර ඇති වෙන්න එපා. අනේ මේ සිතුවිලි ඇති වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරා හරියද? එහෙනම් පේනවා පින්වත්නි බලන්න. එහෙනම් ඊතර ප්‍රාර්ථනා කරගන්න. එහෙනම් එතෙන්ට ඕන මොකද්ද? හැබැයි වීරිය හරි විදියට යොදන්නේ කොහොමද? ශ්‍රද්ධාවෙන් දැක්ක සිදුවෙන සිදුවීම දැන් සිහිය පිහිට වෙලා තියෙනවා. සිදුවෙන සිදුවීම බලා ගන්නට ඒ සිදුවෙන සිදුවීම පාලනය කරන්නට වළක්වන්නට අඩු කරන්නට සමනය කරන්නට තමයි වීර්යය උනා කරන්නේ. ඉතින් ඒකට ඩිංගක් උදව් කරන්න ඕන අපි. උදව් කරන්නේ කොහොමද? අපි පිටිනුත් ආරම්මන බහුල පරිසරයෙන් ටිකක් අන්න පොඩ්ඩක් උදව් කරනවා. ඒකට උදව් කරන්න. එක සැරේටම මේ අරකට ඉන්න ඕනේ. පොඩි උදව්වක් කරනවා. ඒ නිසා තමයි භාවනා කරන එක්කෙනා, ධ්‍යාන වඩන එක්කෙනා නිදහස් වෙනක ඉන්නේ. ඒකේ වරදක් නැහැ. එහෙම ඕන් නැති අයත් ඉන්න පුළුවන්. හැබැයි බොහොම හදිස්සි කෙනෙක්. එයාගේ පින ප්‍රඥාව හොඳට මෝරලා තියෙන නිසා එයාට ඕනම කාර්ය බහුරු කෝලම් සමාජයක ඉඳගෙන එයාගේ හිත
සංසුන් කරන්න පුළුවන්. නිබ්බිදාය ඒව කෙරෙහි කලකිරීමක් ඇති කර ගන්න පුළුවන්. විරාගාය නොඇලී ඉන්න පුළුවන්. නිරෝධාය උපාදාන නොකර ඉන්න පුළුවන්. ඔස්සග්ග ඒ මොහොතේ මේව අත්හරින්න පුළුවන්. නමුත් හැමෝටම එහෙම කරන්න බෑ. හැමෝටම කරන්න බැරි හින්දා සල්පිල් වලින් ගැවසීගත් ජනීජනයාගෙන් ගැවසීගත් බහුල විදියට අරමුණු වෙන්නා වූ පරිසරෙන් ටිකක් හරි ඈත්ව නිශ්ශබ්ද චාම් ජීවිතය පින්වත්නි අපේ මේ වීරිය ඉන්ද්‍රිය දියුණු කරගන්නට අපිට උපකාරයක් වෙනවා. අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒක නීතියක් නෙවෙයි. නීතියක් වශයෙන් කරන්න බැරියයි එහෙම ඕන් නැති අයත් ඉන්න නිසා. ඒක තමාගේ චරිතයට අනුකූලව තමා තේරුම් ගන්න ඕන. මම ටෙලිවිෂන් එක වැඩිපුර දාගෙන හිටියොත් මගේ ශ්‍රද්ධාව, සතිය, වීරිය, ඊළඟට සමාධිය, ප්‍රඥාව දුර්වල කරනවද? එහෙනම් මේ තුනෙන් මොකද්ද මේ කිව්වේ? මේ පංච ඉන්ද්‍රියෙන් බුදුහාඳුරෝ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මනේ මේ ඇතුළු කරලා තියෙන්නේ. මේකෙන් මොකද්ද කිව්වේ? නීවරණ ප්‍රහාණ. මොකද්ද? නීවරණ ප්‍රහාණ. එහෙනම් දැන් මේ කාමච්ඡන්දය කියන වචනය වෙන විදියකින් පාවිච්චි කළා. භූත ප්‍රත්‍යයෙන් හට ගන්නා භූත ඒ තමයි පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය පහළ වුණා කියලා කියන්නේ ඔහුට කාමච්ඡන්දය කියන එක කාමච්ඡන්ද. ව්‍යාපාද අවිද්‍යා දෝමනස්ස කියන වචනය පාවිච්චි කරනවා. මමය කියන දිට්ඨියත් දෝමනස්ස කියන අර අදිවචන සම්පස්ස පටික සම්පස්ස කියන වචනේ ඒක ඉස්සරහදී පැහැදිලි කරනවා. දන්නේ නැත්තම්. ගැටීම අරමුණුත් එක්ක ඇති වෙන ස්වභාවය. ඒක වළක්වා ගන්නට. එහෙනම් නීවරණ පාලනය කරන්නට දැන් එතකොට පේනවා ධර්මය දකිනකොට ධර්ම වැඩෙනකොට අර uppannānaṁ akusalaanaṁ dhammānaṁ anuppādāya. ඒ කියන්නේ දැන් මේ අපේට මතුවෙලා තියෙන විකෘතිය මොකද්ද? නීවරණ. දැන් ඒ නීවරණ අපි යටපත් කරනවා. එහෙනම් අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල කෙලෙස් ගැන කිව්වේ නැහැ. වඩන්න ඕන ධර්ම ගැන විතරයි කිව්වේ. ඒ ධර්ම නිකන් වඩන්න බෑ. ඒ ධර්ම ගොඩනගෙන ආකාරය බලන්න ඕන. අන්න ආකාරය බලනකොට ඒ අනුව තමයි ඒ ධර්ම වැඩෙන්නේ. ඒ ධර්ම වැඩෙනකොට අකුසල ධර්ම මොකද්ද වෙන්නේ? අකුසල ධර්ම ලේබල් කරන්නේ නැහැ. එතන මෙන්න මේකයි කියලා. අකුසල ධර්ම එහෙනම් මේ මොකද්ද වෙන්නේ? සතර සම්‍යක් ප්‍රදාන වීරිය. දැන් ඒක ගැන කිව්වේ නැහැ. නමුත් වෙලා තියෙන්නේ කිව්වේ නැහැ. දැන් ඊළඟට පින්වත්නි සමාධි ප්‍රඥා. සමාධිය හිත හොඳට එකඟ වෙනවා කියලා කියන්නේ මොකද්ද? එතන හිත එකඟ වෙනවායි කිව්වේ අර ක්‍රියාවේ හිත පිහිටවන එකඟතාවය නෙවෙයි දැකීම පිළිබඳ එකඟතාවය. හරි ගැඹුරුයි. එතන සමාධිය. ඒ සමාධිය කියන්නේ මේ අරමුණක එල්ලිලා ඉන්න එක මේ සිදුවෙන සිදුවීමේ යථා ස්වභාවය දකිමින් වාසය කරනවා. ඒ සමාධියෙන් එයා එන්නේ නැහැ. ආපහු මේකේ ගිලෙන්නේ නැහැ. මොකද ගිලෙන්නේ නැත්තේ? නීවරණ ධර්මයන් තුල ගිලෙන්නේ නැහැ එයා. දැන් එයා මතුවෙලා ඉන්නවා. ඒක තමයි සමාධිය. එතකොට ඒක තියෙන එක්කෙනා තුල දැන් ප්‍රඥාව නැද්ද? දුක හට ගන්න විදිය, ඒක පිළිබඳ ශ්‍රද්ධාව, ඊළඟට වීරිය, සතිය, ඊළඟට වීරිය, ඊළඟට සමාධිය. එයා දැන් දුක්ඛේ අඥානං නෙවෙයි දුක්ඛං පරිඤ්ඤයං. එයා පරිඤ්ඤයං මේක දකින්න.
දුක දකින්න. එතකොට මේ දුක දකින්න එක්කෙනා තුල අවිද්‍යාවට මොකද වෙන්නේ? අවිද්‍යාව යත්තේ වාසේස විර. අවිද්‍යාව තිවිද්දි දුක දකින්න බෑ. අඳුර තිවිද්දි අඳුරේ තියෙන දේවල් දකින්න බෑ. ආලෝකයක් එන්න ඕන. අඳුර අයින් වෙන්න ඕන. අවිද්‍යාව යත්තේ වාසේස විරාග නිරෝධෝ. අවිද්‍යාව අයින් වෙලා තමයි ඒ කිව්ව ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය කියන ඒවා ඉන්ද්‍රිය හැටියට අපිට මේ ආධ්‍යාත්මික ලෝකයේ ඉන්ද්‍රිය පහළ වෙන්නේ. සංසාර දුකින් නිදහස් වීමට උවමනා කරන ඉන්ද්‍රිය පහළ වෙන්නේ. දැන් අපි මේ ඉන්ද්‍රිය ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය පාවිච්චි කළා සමුදය ධම්මං කියන එකට. මොන ධම්මං කියන එකටද? අන්න මොන සමුදයද? ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස මේ පංච උපාදානස්කන්ධය හට ගැනීම. දැන් අපි ඉන්ද්‍රිය හරි ගැස්සුවා මේ සමුදය නිරෝධ කිරීම. එතන ඒ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ ඉන්ද්‍රිය පහ ක්‍රියාත්මක වුණා මේ අපි කරන විවහාරය තුල. එහෙම නැත්නම් අපි පනවාගත්ත ප්‍රඥප්ති තුල ඒ ප්‍රඥප්තිය තුල පැවැත්මට තමයි මේ ඉන්ද්‍රිය තියෙන්නේ. ප්‍රඥප්තිය ඉක්මවා යන්නට නෙමෙයි මේ ඉන්ද්‍රිය තියෙන්නේ. මේ ප්‍රඥප්තිය ඉක්මවා යන්න බෑ මේ ඉන්ද්‍රියට. අපි මේ ගැහණී කියලා යම් ලේබල් කිරීමක් කරා නම් ඒ ප්‍රඥප්තිය තුල තමයි මේ ඇහැ තියෙන්නේ. කන තියෙන්නෙත් එතන. මිනිහා එහෙම නැත්නම් පුරුෂයා කියන එක තුල එහෙම තියෙනවා. ගේ කියන එක තුල. අනිකුත් දේවල් තුලත් මේ ඉන්ද්‍රීන් ඒක ඉක්මවා යන්නේ නැහැ. හැබැයි ඒක ඉක්මවා යන්නේ නැහැ මේ ප්‍රඥප්තිය තුල. දැන් මේ අපි හරි ගස්සන ඉන්ද්‍රිය තුල පින්වත්නි ප්‍රඥප්තිය ඉක්මවා ගියා. ප්‍රඥප්තිය ඉක්මවා ගියා. අර පැනවීම තුල අපි දුක විග්‍රහ කළ ක්‍රමයක් නිවන් අවබෝධ කරන ඇත්තා දුක විග්‍රහ කරන ක්‍රමයක් දෙක තුල පින්වත්නි මේ ප්‍රඥප්තිය ඉක්මවා ගියා. අපි ඒක තේරුම් ගන්න ඕන. අන්න ඒත නැත්තාට දැන් මේක නැවත නැවත දියුණු කිරීමෙන් සද්දා ඉන්ද්‍රිය සද්දා බල බවට පරිවර්තනය බලයක් ශක්තියක් වහා දැකීමේ හැකියාව. ඒක එහාට. ඒ නිසා තමයි බුදුහාඳුරෝ හැම ධර්මයක්ම භාවිතාය බහුලීකතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. භාවිත කර බහුලීකృత කරන්නේ කියලා. එතකොට තමයි මේ අවබෝධය ලබා ගන්න පුළුවන්. නැත්නම් ඒ අවබෝධය ලබා ගන්නට බෑ. එතකොට අපි තේරුම් ගන්න ඕන පින්වත්නි තත්ත කතම අවිජ්ජා මේ දුක්ඛේ අඥානං අපි දුක ගැන නොදන්නා හිටියනම් අපේ බුදුහාඳුරෝ දේශනා ක්‍රමය උඩ අපි දුක මොකද්ද කියලා දැන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්නේ නැහැ. අනුමාන වශයෙන් දකින මේ හැම කෙනෙක්ම මොලේ තියෙන අය නිසා මොලේ තියෙන මිනිස්සුયો නිසා අනුමාන වශයෙන් දැන් දකිනෝ දුක මේකයි. දුක්ඛ සමුදය මේකයි. දුක හටගන්නේ මේ විදියටයි. දුකේ කිව්වේ පංච උපාදානස්කන්ධය. ඒ කේවල පංච උපාදානස්කන්ධය හටගන්නේ මේ ප්‍රත්‍ය මේ පටිච්ච සමුප්පන්න ක්‍රමයටයි කියලා දන්නවා. ඒ පටිච්ච සමුප්පන්න ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ මේ ඉන්ද්‍රිය සංජානනය තුලයි කියලා දන්නවා. දැන් නිරෝධය කියලා කියන්නේ මේ ප්‍රත්‍ය නිරෝධයයි. ඒ නිරෝධ කිරීම සඳහා අපිට ප්‍රත්‍ය නිරෝධය කියන එක ඉඳුරා කරන්න බැරි හින්දා අපි ධර්ම වඩනවා. ධර්ම දකිනවා. ඒ ධර්ම වඩන්න යනකොට අපිට බුදුහාඳුරෝ පෙන්වන්නේ පළමුවෙන් යෝනිසෝ මනසිකාර. භික්ෂුන් වහන්සේට දේශනා කරේ ඒක ප්‍රතිවීක්ෂා කියන වචනේ. යෝනිසෝ මන. නුවණින්ම බලනවා. නුවණින්ම දකිනවා. ඒ නුවණින්ම දකින එක්කෙනාට අන්න
සතිය වැඩෙනවා. සිහිය ක්‍රියාව තුල නෙවෙයි දැකීම තුල සතිය වැඩෙනවා. ඊළඟට පින්වත්නි ධම්ම විචය මේ විදියටයි විමසීම කියන එක තමයි බුදුහාමුදුර හැමතිස්සෙම පෙන්නන්නේ. ධර්මයේ මේ විදියටයි මේ ආකාරයි කියලා ධම්ම විචය. ඊළඟට වීරිය, ඊළඟට ප්‍රීතිය, ඊළඟට පස්සද්ධි කයේ රැහැල්ලුව, ඊළඟට සමාධි, උපේක්ඛා. දැන් උපේක්ඛා කියනකොට පින්වත්නි උපේක්ෂාව මධ්‍යස්ථ බව කියන එක නෙමෙයි. එතන උපේක්ෂාව කියලා කිව්වේ ඒකෙත් තියෙනවා අර මහා සලායතන සූත්‍රයේ මේ ඇත්තන්ට දේශනා කළා. ඒව තේරුම් ගන්න ඕන හරියට ඒ ධර්මපරියාය. මූලික හිත් තුනක් මේ ඇත්තන්ට පැහැදිලි කළා. ගේහසිත, නෙක්ඛම්මසිත, නිරෝධසිත. ඊළඟට ගේහසිත, සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා. ඊළඟට නෙක්ඛම්ම, සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා කියලා එකක් පෙන්වුවා. එතකොට ඒ උපේක්ඛාව තමයි මෙතන උපේක්ඛා කියලා කියන්නේ. ඒ උපේක්ඛාවට ආපු එක්කෙනාට තමයි පින්වත්නි අර තම්මයතා කියන වචනයක් පැහැදිලි කළා. අතම්මයතා කියන එක ඇති වෙන්නේ. ඒක ඇති. ඒක මම මේ ඇත්තන්ට ඉදන් තුනක් විස්තර කරලා පෙන්නුවා. ඒ ඉදන් තුනම මේ මනාස්ත්‍රය, මේ චිත්තසංතානයේ ආශ්‍රය තියෙනවා. අපිම තමයි මේක සරු කර අර කරමැටි ඉදමෙන් ඊට වඩා ටිකක් සරු ඉදම, ඊටත් වඩා ටිකක් සරු ඉදම හොයලා අන්තිමටම ඉදම මොකද්ද කරන්නේ? ඉදම අත්හරිනවා. ඉදම ඒක තමයි විඥානස්ස නිරෝධේන කියලා කිව්වේ. ඒක ඉදම අත්හරින. මේ ඉදම අත්හරින විදිය කියන්නේ. ඉතින් ඉදම අත්හරින්න ඕන නම් අඩුම තරමේ අර අපි ඉදම මොකද්ද කියන එක අපි තේරුම් ගන්නට ඕන. ඒ තේරුම් නොගත්තොත් අපිට ඒක අත්හරින්න බෑ. එතකොට පේනවා දැන් අර පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත්ව බොජ්ජංග, සතර සම්ම ප්‍රධාන වීර්ය, ඊළඟට අර මුළු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුලම ක්‍රියාත්මක වෙන ධර්මය තමයි ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන ඉද්ධිපාද හතර. ඒ ඉද්ධිපාද හතර හැම විටම ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක තමයි අර මේ ඇත්තන්ට දේශනාවක් මම කළා. හැමතිස්සෙම තෙද ගැන්නුවා කියලා. මේ බෝධිපාක්ෂික ධර්ම තෙද ගන්නවන්නේ හැමතිස්සෙම පණ ගන්නවන්නේ මේ ඉද්ධිපාද හතර. ඉද්ධිපාද හතර නැතුව මේ එකක්වත් පණ ගන්නවන්න බෑ. ඒ නිසා ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන ඉද්ධිපාද හතර හැමතිස්සෙම දාන විශේ, භාවනා විශේ, සීල විශේ හැම විෂයක් තුලම මුළු බුද්ධ ශාසනය තුලම ක්‍රියාත්මක වෙන්න ඕන. නැත්තම් මේකෙන් ගැලවෙන්න බෑ. හැම මොහොතකම. එතකොට පේනවා දැන් බුදුරජාණන් වහන්සේ මේ දුක යම්කිසි කෙනෙක් මේ විදියට මේ දුකයි කියලා දන්නවනම් සත්‍ය ඥාන යාට මෙන්න මේ සත්‍යය වැටහෙනවා. ඒක සත්‍ය ඥානයක්. මේ සත්‍ය මෙසේය. කෘත්‍ය ඥානය. කෘත්‍ය කියන්නේ මෙය සිදු වෙන්නේ මෙසේය. කෘතඥාන. එතකොට මෙය අතහරින්නේ, මෙය අතහැරියා, මෙය අතහරින්නේ මෙසේය. නැත්තම් මේක කරන්න බෑ. සත්‍ය ඥාන, කෘත්‍ය කියන්නේ ක්‍රියාවනේ, කෘත්‍ය ඥාන, කෘතඥාන. අවසන් කිරීම ආකාර තුනකින්. එතකොට දුක්ඛ සත්‍ය, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන ආකාර ත්‍රිපරිවට්ටං
ආකාර තුනකින් බලන්න ඕන. ඉතින් මේ ආකාර තුන නේද මුල ඉඳලා අගට බැලුවා, අග ඉඳලා මුලට බැලුවා, අගයි මුලයි එකට බැලුවා. අන්න ඒවං ත්‍රිපරිවට්ටං දාදසාකාර. එතකොට පේනවා දැන් මේ සත්‍ය ඥාන අන්න මේක තමයි මේ කෘත්‍ය ඥාන මේ සිදුවෙන විදිය. කෘතඥාන මේක අත්තරින්නේ මේ විදියයි අත්හැරියා කියන අවබෝධය. දර්ශන සම්පත්තිය. බුදු කෙනෙක් බලන්ට මේ දුක්ඛ සත්‍ය දුක්ඛං අරිය සත්‍යං කියන එක මොන තරම් පරම ගම්බීර විදියට අවබෝධ කරනවා බුදු කෙනෙක්. ඒ චතුරාර්ය සත්‍යයම තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥාන හැටියට පෙන්වන්නේ. බුද්ධ ඥානය හැටියට පෙන්වන්නේ ඒ චතුරාර්ය සත්‍යයමයි. වෙන මොකක්වත් නෙවෙයි. ආසවක්ඛ ඥානය කියලා යම්කිසි ඥානයක් පෙන්වනවා නම් ඒක බුද්ධ ඥානය නම් ඒ බුද්ධ ඥානය කියලා පෙන්වන්නේ ওই චතුරාර්ය සත්‍යයමයි. වෙන මොකක්වත් නෙවෙයි. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය මේ වැහිලා තියෙන විදිය බුදුහාඳුරෝ මේක අවබෝධ කරනවා. එතකොට දැන් බලන්න මේ ධර්මතාවයේ උඩ මෙතෙන්ට ඒ තරම් සමතයක් කිට්ටු වෙලා නෑ නේද? සමතය නෑ කියනනේ මම කියන්නේ මෙතෙන්ට ඒ සමතයක් කිට්ටු වෙලා නෑ. මේ වේගය තුල මෙතන සම්පූර්ණම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සහ පටිච්ච සමුප්පන්න ධර්ම තුල චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස ඉන්ද්‍රාම ක්‍රියාත්මක වෙන්නේ විදර්ශනා ක්‍රමයයි. බුදු කෙනෙක් හොයාගත්තා වූ ක්‍රමයයි. වෙන කෙනෙකු මේකට මිශ්‍ර කරලා මේකට යන්න බෑ. එතකොට මේ ඇත්තෝ කල්පනා කරායි දැන් ওই සූත්‍ර වෙනත් සූත්‍ර ගන්නකොට ඒ සූත්‍ර වලින් මාර්ගය පෙන්ලා තිනවා මේ සමතාදී ඒකේ වරදක් නැහැ. ඒ පුජ්‍යලයන්ගේ චරිතානුකූලව ගොඩනැගිච්ච දෙයක් ඒක. නමුත් ධර්මයේ තියෙන්නේ මේ විදියට. උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ මේ ධර්මයේ අපිට පරිනිර්වාණ සූත්‍රයේදී වික්ෂුන් වහන්සේලාට නැවත නැවත දේශනා කරන්නේ මහණෙනි මගේ දායාදය උඹලට මෙන්න මේක. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. උපකරණ මල්ලක්. හැබැයි මේ උපකරණ මල්ල ලබා ගත්තට මේක හසුරවන්න ඉගෙන ගන්න එක තමයි උගාක් ඇත්තන් ළඟ මේ උපකරණ මල්ල තියෙනවා. ඔක්කොගේම ළඟ මේ පෙට්ටිවල පුරවගෙන තියෙනවා. තිබුණට මේ එකක්වත් හසුරවන්න දන්නේ නැහැ. අන්න ඒකයි ප්‍රශ්නේ. ඉතින් හසුරවන්න දන්නේ කෙනා හරි විදියට හසුරවලා අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිම්බිසං ගහකාරකං ගවීසන්තු දුක්ඛා ජාති පුනප්පුන. මේ දුක්ඛා ජාතිය පුනක් පුනක් දුක්ඛා ජාති දුක්ඛා ජාති පුනක් පුනං නැවත නැවත හට ගන්නා වූ මේ දුක්ඛා ජාතිය. මොකද්ද මේ නැවත නැවත වූ දුක්ඛා ජාතිය? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා උපචේති. මේ නැවත නැවත හට ගන්නා වූ දුක්ඛා ජාතිය. අන්න මේ අනේක ජාතියක. ඒක නැති කරනවා. එතකොට ගහකාරක දිට්ඨෝසි පුණගේ හදකාසි. එතකොට මේ ගේ හැදෙන විදිය ඒ ගේ හැදෙන විදිය දැනගන්නත් ඕන. ඒ ගේ කඩන විදිය දැනගන්නත් ඕන. එතකොට තමයි පින්වත්නි ඒ ඇත්තන්ට මේ දුක්ඛා ජාතිය නැතිකරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ තරම් මං කරුණු අනිත් පැත්තට කියන්න යන්නේ නැහැ. මොකද මේ නිවන් දකින්න බණහන පිරිසක් ඉඳලා මේක ඒ තරම් ශාස්ත්‍රීය පැත්තෙන් වචන කියන්න බලාපොරොත්තු වෙන්නේ වෙන පිරිසක් මගෙන් බලාපොරොත්තු වුණා නම් මම ඒක ශාස්ත්‍රීය කියන්න. මොකද අටුවාවල
කරපු විස්තරය ගැන ඒ තරම් මගේ පැහැදීමක් නැහැ. ඒතර ලොකු පටලැවිල්ලක් තියෙනවා. දැන් මේ ඇයට විස්තර කරපු විදිහට පටිච්චසමුප්පන්න ක්‍රමය අපි අවබෝධ කරගන්න ඕන. ඒ පටිච්ච සමුප්පන්න ක්‍රමය අවබෝධ කරගත්තොත් මේ යථා භූත මේ භූතයන්ගේ යථා භූත ඥාන දර්ශනය කියලා කියන්නේ ඥාන දර්ශනය කියලා කියන්නේ මේක මේ විදියෙන් දකිනවා දැකගත්තා කියන එකයි. සුවිසුද්ධං අහෝසි. එතකොට මේක ඉදිරියක් පැවැත්මක් නැහැ. මේක ඉවර කරනවා කියන එක. එතකොට මේ අය තේරුම් ගන්න ඕන අර මුලින් කර දේශනාවට වඩා ලොකු විස්තරයක් එහාට කරන්නට නෙමෙයි අර මූලිකම දේ අපි මේ ධර්මතාවය පැහැදිලි විදියට තේරුම් ගැනීම. එතකොට එක එක ප්‍රත්‍ය මම විස්තර කරන්නට යන්නේ නැහැ. සංකාර කියන්නේ මොනවද? විඥාන කියන්නේ මොනවද? නාම රූප කියන්නේ මොනවද? නාම රූප දේශනා පැවැත්තුවා විඥානය කියන එක පැවැත්තුවා. ඊළඟට සංඛාර කියන එක මේ ඇත්තන්ට බොහොම ලස්සන දේශනාවක් කළා. සලායතන කියන එක ගැටලුවක් තියෙනවා. මේ අය හිතනවා මේ ඇහැට පේන සලායතනෙ කියලා. නමුත් මේ ආයතන කියන වචනේ බුදුහාඳුරතෙන්ට පාවිච්චි කළේ නැහැ නේ. වට පාවිච්චි කරේ ඉන්ද්‍රිය කියන එකනේ. ආයතන උනේ කොහොමද? ඒක කියන්නේ ආයතන උනේ හැටි. ආයතනයක් කියන්නේ මොකක් හරි රැස් කරනවා මොකක් හරි ක්‍රියාවක ඉන්නේ ආයත. එහෙනම් ආයතනයක් අපිට පේන්නේ නැහැනේ. අපිට පේන්නේ ඉන්ද්‍රියක් විතරයි. චක්කු ඉන්ද්‍රිය. අරව පේන්නේ. එහෙනම් ඒ රැස් කරන ගතියට නේද ආයතන කිව්වේ. එහෙනම් ඒක මේ මනේ ඇති වෙන තත්ත්වයක්. ආයත ශක්තිය. ඒක හොඳට තේරුම් ගන්න. වරද්ද ගන්න එපා. ඊළඟ ස්පර්ශය කියලා කිව්වේ මේ අල්ලන එකවත් මොකක් හරි ඇති වෙනවන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියලා ස්පර්ශ උනේ අපිට අර පේන තැනක නෙවෙයි. ඒකත් මනේම ඇති වෙච්ච දෙයක් ස්පර්ශය. ඒකට පාවිච්චි කළ අපි වචනේ පටිඝ සම්පස්ස අදි වචන සම්පස්ස. නාමය විසින් රූපයට නමක් දීම නිසා රූපය නම් කිරීම නිසා රූපය තුල අදිවචන සම්පස්සයක් ඇති වුණාය. බුදුහාමුදුරු දේශනා කරන්නේ මානිදාන. ඒ අදිවචනය නිසා නාමය තුල ආනන්ද පටිඝ සම්පස්සයක් ඇති වුණාය. පටිඝ කියන්නේ ගැටීම. දැන් එතකොට මේ ඇත්තන්ට අර දේශනාව කරපු නිසා අදිවචනය කියන එක පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ඇයි? රූපය කියන එකට රූපේ ස්වરૂපයක් කාට හරි කියන්න පුළුවන්ද? දේශනේ අහගෙන හිටපුවා ඇත්ත. බුදුහාඳුරුවන්ගේ දේශනාවට අනුව රූපේ ස්වરૂපයක් කියන්න පුළුවන්ද? එතකොට නාමය විසින් රූපයට අදිවචනයක් ලබා දුන්නට පස්සේ රූපේ ස්වરૂපයක් පෙන්වන්න පුළුවන්ද? පෙන්වන්න පුළුවන්. අන්න ඒක තමයි දැනගන්න ඕන. පෙන්වන්න පුළුවන්. එතකොට අන්න ඒ පෙන්වන්න පුළුවන් කියන රූපය තමයි අපි මේ දකින්නේ. රූපය දකින්න බෑ. ඇයි රූපය දකින්න බැරි? රූපේ ස්වરૂපයක් නැහැ. රූපේ තියෙන්නේ ඉත්ත භාව අඤ්ඤතා භාව දෙක විතරයි. පැවැත්ම තුල තියෙන නැතිවීම. පැවැත්මෙන් වෙන් වෙච්ච නැතිවීමක්වත් නැතිවීමෙන් වෙන් වෙච්ච පැවැත්මකුත් නෙමෙයි. පැවැත්ම තුලම තියෙන නැතිවීම සහිත රූපේ. එතකොට රූපය මේ ස්කන්ධ පංචකය පිළිබඳ බුදුහාඳුරෝ තමයි ඉතාම රමණීය උපමා පහදීලා තියෙන්නේ. ඒකට එහා කාටවත් උපමා පහක් දෙන්න බෑ. මේ රූපයට දුන්න උපමා මොකද්ද?
පේන පින්ඩු උපමානෝ. මේ පෙන ගොඩක්ය. පෙන ගොඩක්ය. ඉතින් පෙන ගොඩ දිහා බලන්න. පෙන ගොඩේ ස්වરૂපයක් තියනවද? ඒක හැමතිස්සෙම පුරුපුරුගා පුපුරමින් නැගෙමින් තියෙනවා. අර අයෝධ්‍යා ගංගාවේ තියෙන තත්ත්වයක් ගැන බුදුහාම. ඊළඟට වේදනා බුබ්බුලුවක. බුබ්බුලාකා කියන්නේ මොකද්ද? ඇතුළ හිස්. විපුලේ මොකද්ද? ඇතුළ හිස්. හිස් දෙයක් වේදනා. හරි ලස්සන උපමා. සංඥා මරීචිකං. සංඥා මායාවක්. සංඛාරා කදලූපමා. කෙසෙල් කඳක්. සංඛාරා කියන්නේ ඒ කියන්නේ මේ කර්ම සිතිවිලි කියන්නේ හරයක් නැති කෙසෙල් කඳක් ගලවනවා වගේ. සංඛාරා කදලූපමා. කදලූපමා කියන්නේ කෙහෙල් ගහන්නේ. කෙහෙල් පතුරු කොච්චර ගැලෙව්වත් ඒකේ හරයක් බලා ගන්න බෑ. සංඛාරත් ඒ වගේ. විඥාන මායූපමා. මායාකාරයක්. එතකොට දැන් බුදුහාඳුරෝ මේ ස්කන්ධ පහ පිළිබඳ කරපු උපමා පහ මහා පුදුම විස්මිත කිසි జగතෙකුට කරන්න බැරි උපමා පහක් මේ කළා තියෙනවා. ඔయిత එහා කිසි කෙනෙකුට උපමා කරන්න. මුළු ලෝකේ කාටවත්. ඕවා අපිට අගයක් තේරෙන්නේ නැහැ නිකන් අර හැමතිස්සෙම ඇහෙනින්ද. ඕක මහා පුදුම උපමා පහ. ওই උපමා පහට අනුව එතකොට පේනවා ওই උපමා පහෙන් උපමා කරපු එකක් තමයි අර පටිච්ච සමුප්පන්න ධර්ම සමවයි හටගන්නේ. එතකොට මොකද්ද කියලා එක තේරුම් ගන්න. ඒ නිසා තමයි කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස කියලා කිව්වේ. එහෙම් පිටින්ම සැපෙන් අමිශ්‍ර වූ දුකක්ක කියලා බුදුහාඳුර පෙන්වුවේ ඒ නිසා. ඒ උපමාපයි. ඊළඟට බුදුහාඳුරෝ වෙන වෙනම පෙන්නකොට අවිජ්ජා සමුදය රූප සමුදය. අවිද්‍යාව පවතිනවා නම් රූප හට ගන්නවා. තණ්හා සමුදය රූප සමුදය. කම්ම සමුදය රූප සමුදය. ආහාර සමුදය රූප සමුදය. රූපේ ආකාර හතරකින් පහළ වෙනවායි කියලා කියනවා. අවිද්‍යාවෙන් රූපය හට ගන්නවා. ඊළඟට තණ්හාවෙන් රූපය හට ගන්නවා. ඊළඟට කර්මයෙන් රූපය හට ගන්නවා. ආහාරයෙන් රූප හට ගන්නවා. ඒ නිසානේ අපිට ආහාර නැතුව ඉන්න බෑ. ආහාර කිව්වේ කටින් ගන්න කැබලි කර ආහාර. ඒව නැතුව මේ රූපය පවත්වන්න බෑ. මිනිස්සුන්ට නම් ටිකක් හරි දවස් දෙකක් හරි අමාරුවෙන් පවත්වාගෙන යන්න පුළුවන්. බණ පොතේ සඳහන් වෙලා තියෙන විදිහට දෙවියන්ට නම් කොහොමද බෑ. සුදා භෝජනය කියන එක සැරයක්වත් දෙවියන්ට නැතුනොත් ඒ වෙලාවෙම දෙවියෝ චුත වෙනවා. ඔන්න ඒගොල්ලන්ගේ தත්ත්වය. දිව්‍යා සෙල්ලමක් නෙවෙයි දෙවියෙක් වෙනව නම් වෙලාවට හරියටම නැත්තම් ඉවරයි. මිනිස්සුන්ට නම් ඉතින් ඕක වේලක් දෙකක් මොනවා හරි කරගන්න පුළුවන්. ධර්මයේ තියෙන. එතකොට අවිද්‍යාව තියෙනකන් රූපේ තියෙනවා. එතකොට අවිද්‍යාව තියෙනකන් රූපේ තියෙනවා, කර්ම තියෙනකන් රූපේ තියෙනවා, තණ්හාව තියෙනකන් රූපේ තියෙනවා, ආහාර තියෙනකන් රූපේ තියෙනවා. හැබැයි ඒ කියන ඒවා දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව රූපය මොහොතක්වත් තියෙනවද? එක ක්ෂණයක්වත් තියෙනවද? ඒ ක්ෂණයක්වත් නැති නිසා තමයි රූපේ ස්වરૂපයක් කියන්නේ. අන්න ඒක තමයි අනිත්‍යතාවය. රූපේ ස්වરૂපයක් කියන්න බෑ. ස්වરૂපයක් ඇතුව කියන රූපය ප්‍රඥප්ති පණවා ගත්තා වූ රූපයක්. නම් කරා වූ රූපයක්. ආරූඪ කරගත්තා වූ රූපයක්. අදිවචන රූපයක් හැටියටයි බුදුහාම. අන්න ඒක නිසා තමයි අර නාමය තුල පටික සම්පස්සයක් ඇති වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ විදිහට බලනකොට දැන් අපි මේ ස්ථානයේ දේශනා 12ක් අද දේශනත් එක්ක අද විශේෂ දෙයක්
ප්‍රකාශ කළේ නැහැ. අරකට අදාළව තව ටිකක් මනස හරි ගැස්සීමක් තමයි කළේ. ඒක අපේ ක්‍රමයක්. එහෙම නැතු ඉස්සරහට යන්න බෑ. නැවත නැවත සාකච්ඡා කළා තව තවත් මේ දේශනාව නිරවුල් කරගන්න ඕන. ඉස්සරහට යන්න බෑ. මේ බුද්ධ දේශනාව නැවති මහා සාගරේ පතුල දක්වාම කිමිදෙන්න මාර්ගය සලස්සන දේශනා ක්‍රමයක්. ටිකෙන් ටික තමයි අපි එහාට ඥානනය කරමින් අරගෙන යන්නේ. ඒක ඉතින් අර අතරේ මේකක් තේරුන්නේ නැහැ කියලා මගෑරලා හිටියොත් පින්වත්නි ඒගොල්ලන්ට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැත්තේ නේ. ඉස්සරහට යන්න අමාරුවෙන් හරි එක දේශනයක් තේරුන්නේ නැති වුණත් කමක් නැහැ. ඊළඟ දේශනෙට ඇවිල්ලා මේ දේශනා ඉස්සරහට කරගෙන යන එක තමයි අවශ්‍ය කරන්නේ. සුළු වෙලාවක් භාවනා කරන්න හැමදෙනාම. දැන් මේ උගන්වන භාවනා ක්‍රම උනත් තේරෙන්නේ ධර්මයේ තේරෙනකොට භාවනා ක්‍රමේ මොකද්ද සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා තේරෙනවා. නිකම්ම නැත්තම් භාවනා කරන්න බෑ. ධර්මයේ තේරුම් ගන්න ගමන්ම තමයි භාවනාවත් පුහුණු කරන්නේ. එතකොට දන්නවා මේක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. දැන් බුද්ධානුස්සති භාවනාව ඉඳුරාම ඉන්ද්‍රිය පහට සම්බන්ධ එකක්. ඒ වගේ Taman හරියටම තේරුම් ගන්න. දැන් මේ පංච උපාදානස්කන්ධ භාවනාව සම්පූර්ණයෙන්ම මේ ප්‍රඥප්ති රූපය නිරෝධ කරන්නට එහෙම නැත්නම් මේ රූපේ මේ ස්කන්ධ පංචකයේ තියෙන අර උපමා වලට අනුව මේක මායාවක මේකෙන් අයින් වෙන්න ඕනේ කියන අදහස තමයි තියෙන්නේ. ඒව පුහුණු වෙන්න ඕනේ. ඒව තේරුම් අරගෙන පුහුණු වෙන්න ඕනේ. අතීත රූපයෝ මම නොවේමි වර්තමාන රූපයෝ මම නොවේමි අනාගත රූපයෝ මම නොවේමි අතීත වේදනාවෝ මම නොවේමි වර්තමාන වේදනාවෝ මම නොවේමි අනාගත වේදනාවෝ මම නොවේමි අතීත සංඥාවෝ මම නොවේමි වර්තමාන සංඥාවෝ මම නොවේමි අනාගත සංඥාවෝ මම නොවේමි අතීත සංකාරයෝ මම නොවේමි වර්තමාන සංකාරයෝ මම නොවේමි අනාගත සංකාරයෝ මම නොවේමි අතීත විඥානයෝ මම නොවේමි වර්තමාන විඥානයෝ මම නොවේමි අනාගත විඥානයෝ මම නොවේමි රූපං භික්ඛවේ අනිච්චා රූපං භික්ඛවේ දුක්ඛා
රූපං භික්ඛවේ අනාත්තා වේදනා භික්ඛවේ අනිච්චා වේදනා භික්ඛවේ දුක්ඛා වේදනා භික්ඛවේ අනාත්තා සංඥා භික්ඛවේ අනිච්චා සංඥා භික්ඛවේ දුක්ඛා සංඥා භික්ඛවේ අනාත්තා සංඛාරා භික්ඛවේ අනිච්චා සංඛාරා භික්ඛවේ දුක්ඛා සංඛාරා භික්ඛවේ අනාත්තා විඤ්ඤාණං භික්ඛවේ අනිච්චා විඤ්ඤාණං භික්ඛවේ දුක්ඛා විඤ්ඤාණං භික්ඛවේ අනාත්තා අතීත රූපයෝ මම නොවේමි රූපං භික්ඛවේ අනිච්චා වර්තමාන රූපයෝ මම නොවේමි රූපං භික්ඛවේ අනිච්චා අනාගත රූපයෝ මම නොවේමි රූපං භික්ඛවේ අනිච්චා අතීත වේදනාවෝ මම නොවේමි වේදනා භික්ඛවේ අනිච්චා. ඒ කැමැති විදියකට මේ අය භාවනාව කරගෙන යන්න. මේ රූපය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා මෙනෙහි කරත් ප්‍රශ්නයක් නැහැ. මේ වේදනා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා ඒ ආකාර තුනෙන් මෙනෙහි කරත් ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි මේ ස්කන්ධ මෙනෙහි කිරීම කරන්න ඕන. මොකද මේක මායාවක් නිසා. මේක කෙහෙල් කඳක් නිසා. මේක පෙන පිඬක් වගේ නිසා. මේක දිය බිබුලක් වගේ නිසා අපි මේකට අහු වෙලා ඉන්නවා. එතකොට දැන් අර මුල් දේශනාවලදී මේ ඇත්තන්ට මතක් කළා. දැන් මේ උපමා පහත් එක්ක මේ භූත හැටියට පෙන්නු මේ පටිච්ච සමුප්පන්නව හටගත්ත මේ පංච උපාදානස්කන්ධය මේ උපමා පහ වගේම තමයි මේක උපදින්න උපකාර වෙච්ච ප්‍රත්‍ය 12ත් අවිද්‍යාවෙන් ඉපදිච්ච එකක්, සංකාර වලින් ඉපදිච්ච එකක්, විඥාන වලින් ඉපදිච්ච එකක්, නාම රූප වලින් ඉපදිච්ච එකක්, සලආයතන වලින් ඉපදිච්ච එකක්, ස්පර්ශ වලින් ඉපදිච්ච එකක්, තණ්හාවෙන් ඉපදිච්ච එකක්, උපාදානයෙන් ඉපදිච්ච එකක්.
මේ විදියට මේ ඉපදිච්ච ප්‍රත්‍ය අනුව බැලුවාමත් අර උපමා පහ හොඳටම ගැලපෙනවා. පංච උපාදානස්. ඉතින් ඒක තියාගෙන තමයි මේක මගේය. මම තමයි ලොක්කා. අනිත් අය නෙමෙයි ආදී වශයෙන් නොයෙකුත් විදියට මානී බවක්, මැනීමක්. මානී බවක්, මැනීමක් ඇති කරගෙන තියෙන්නේ. ඒ මැනීම කොච්චර දුරට යනවනම් බුදුරජාණන් වහන්සේ පෙන්නුවා අර සංයෝජන 10 කෙලවරටම යනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද, රූපරාග, අරූපරාග, මාන අන උද්දම් භාගය දක්වා ගියා. මාන, උද්දච්ච, අවිද්‍යාව. මේ 10 උඩටම ගිහිල්ලා තියෙනවා මේ මාන කියන එක. මානී බව. මේ මානී බව ඇති වෙලා තියෙන්නේ මේ ස්කන්ධ කෙරේ, වෙන එකක් කෙරෙහි නෙමෙයි. මැනීම. දෙවියෙක් වුණත්, මිනිහෙක් වුණත්, බ්‍රහ්මයෙක් වුණත්, අර අසූචි වලක පණුවෙක් වුණත් එයා ළඟත් මානී බව, මානී බව, මානී බව, මැනීම එයාගේ ළඟ ඉඳලා. ඒ විදිහට ලෝකේ මනිනෝ. මේ පංච උපාදානස්කන්ධ ලෝකයයි මනින්නේ. ඒ මනිමින් මානී බවක් ඇති කරනවා. ඒ මානී බව තමයි මේ සසර ප්‍රවෘත්තියේ කෙලවරම තියෙන්නේ. අපිට එහාට අපි තල්ලු කරගෙන යනවා. ඒ නිසා මේ රූපය කෙරෙහි බුදුහාමුදුරුවෝ පෙන්නුවා නිබ්බිදාය කලකිරීමක් ඒ නිසා ඇති කරගත යුතුයි. වේදනා පිළිබඳ කලකිරීමක් ඇති කරගත යුතුයි. සංඥා පිළිබඳ කලකිරීමක් ඇති කර ගන්න ඕන. සංඛාර පිළිබඳවත් එහෙමයි. විඥාන පිළිබඳ. ඒ කලකිරනවා කියන්නේ මේකේ ස්වභාවය දැක ගැනීමට අවදි වීමයි කලකිරීම කියලා කිව්වේ. උත්පල වීම නෙවෙයි. උත්පල වුණොත් මොකක්වත් කරන්න බෑ. උත්පල වුණොත් මොනවත් දෙයක් කරන්න බෑනේ. කෑම කන්නත් බෑ, නිදා ගන්නත් බෑ, නැගිටලා ඉන්නත් බෑ, ඇවිදින්නත් බෑ. කලකිරීම කියන්නේ උත්පල වීමක් නෙමෙයි. නැගී හිටීමක්. සිද්ධාර්ථ කුමාරයෝ කලකිරුණා, නැගී හිටියා. නැගී ඉඳලා කොහෙද ගියේ? ඇටමස්ලේ නහර දිය වෙනකන් වීරිය කළා. කලකිරිලා. රූපය ගැන, වේදනාව ගැන, සංඥා සත්‍ය අවබෝධ කරනකම්. ඒ නිසා මේ බෞද්ධයෝ උත්පල වෙන්න එපා. අන්තභාග රෝගීන් වගේ. නැගී හිටි. කලකිරීම කියන්නේ නැගී හිටි. ඒක මම පොතේ ලියලා තියෙන සසරින් නික්මීම පොතේ. ওই මහා අමුතු කුණු ගොඩක් එකතු කරලා තියෙනවනේ නිවන් දකින කට්ටියට. කලකිරීමේ කියන්නේ මේ හිස රැවුල් කපන්න නැතුව, නියපොතු කපන්න නැතුව, වෙලාවට කන්න නැතුව, ඇඳුම් හොද ගන්න නැතුව, ඔත්පල වෙලා ඉන්න හතර කේන්දරේ පාළු වෙච්ච මේ මොකද්ද මේ බුද්ධ ආගමට කරලා තියෙන්නේ? මරු පහරක්. කවුද ගහලා තියෙන්නේ? තේරුම් ගන්නම කවුද කියලා. ඕක කරලා තියෙන්නේ හිතාමතාද නොහිතාද කියලා කල්පනා කරලා බලන්න. සිද්ධාර්ථ කුමාරයෝ දිහා බලලා වැඩ කරන්නේ කියලා මං කිව්වේ ඒකයි. බුදුහාමුදුරුවෝ දිහා වැඩ කරන්නේ කිව්වේ. බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයෝ ඒ වගේ කෙනෙක් නෙවෙයිනේ. උන්වහන්සේ සේරම තිවිච්ච හැම අවබෝධයක්ම තිවිච්ච මේ ලෝකේ ශ්‍රේෂ්ඨම උත්තමයන් වහන්සේ. උන්වහන්සේ සසර අර සංසරණය පිළිබඳයි කලකිරීම ඇති කරගත්තේ. සසර කලකිරීම, සංසරණය, මේ පැවැත්ම, මේ දුක්ඛා ජාතිය ඇති වෙන පුනප්පුන දුක්ඛා ජාතිය පිළිබඳයි කලකිරීම. පුජ්‍යලෝ කෙරෙහි නෙවෙයි. රට කෙරෙහි, ගම කෙරෙහිත් නෙවෙයි. ඒවෙන් ඇති වැඩක් නැහැ. ඒවා නිකන් අපි හදාගන්න දේවල්. කලකිරෙන්න ඕන මේ දුක්ඛා ජාති, මේ සංසාර පැවැත්ම පිළිබඳ. ඒ කලකිරීම ඇති වුණා නම් හරි විදියට කලකිරුණා කියන්නේ නිස්සරණය හරි විදියටම අවබෝධ කළා කියන එකයි. ඒකට අවදි වෙන්න ඕන. වීරිය තියෙන්න ඕන. මේ නිකන් ඔත්පල වෙච්ච මිනිහෙකුට හතර කේන්දරේ පාළ වෙච්ච මිනිහෙකුට කරන්න පුළුවන් දේවල් ඒකලන් හොඳයි. ඔය ගෙදර ඔය මොනවා හරි කර ඉන්න. බත් කකා නිකන් ඉන්න. කවුරු හරි හම්බ කරලා. එහෙම අයට මේකේ මොකක්වත් නැහැ. මහාන වෙන්නත් බෑ, ගිහිව නිවන් දකින්නත් බෑ. මේ දෙකේම වැඩ කරන්නේ
හොඳ ශක්තිමත් ප්‍රඥා සහගත හොඳ දැක්මක් ඇති පිරිසිදු පින්වත් ඥානවන්ත මිනිස්සුන්ට විතරයි මේක වැඩ ගන්න පුළුවන්. අනිත් එක්කෙනෙකුටවත් මේක ඇති වැඩක්. අනිත් ඒවා හදලා තියෙන්නේ බුද්ධ ආගම නැති කරලා බුද්ධ ආගම විනාශ කරලා මේක සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න හරි ගස්සපු දේවල්. ඒව හොඳට තේරුම් අරගෙන වැඩ කරා. ඉතින් අද අනුශාසනා අපි ඊට වඩා සිද්ධ කරන්නේ නැහැ. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්ස කෝච සුභරෝච අප්පගිච්ඡෝච සන්ත්‍රින්ද්‍රයෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුද්දං සමාචරේ විඤ්ඤෝ පරේ උපවදේයං සුඛිනෝ ආකේමිනෝ හන්තු සබ්බේ සත්තා භවන්තු යේකේචි පාන භූතත්තේ තසාවා ථාවරාවා අනවසේසාදීගාවා මජ්ජිමාරස්ස කානුකතූලා දිට්ඨාවා ඒව අද්දිට්ඨා ඒච දූරේ වසන්ති භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචේ බ්‍යාරෝ පටිග සංඥානාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡේය මාතා ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ එවම්පි සබ්බ භූතේසු මාන සම්බා උද්දං අදෝච තිරියංච සම්බාදං අවේරං අසපත්තං තිට්ඨං චරං සයානෝ ආයාව තස්ස විගත මිද්දු ඒතං සතින් අදිත්තේය බ්‍රහ්ම ඉදමාහෝ දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු නහි ජාතු ගබ්බසේයං පුනරේති ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනු චිරං රක්ඛන්තු තං සදාති ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච සෝකප්පත්තාච නිස්සෝකා හොන්තු සබ්බේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදං මේ පුඤ්ඤක ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක් පමුංචතු සාදු සාදු ඕමෙද ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු